හොඳයි එහෙමනම් පින්නතුන් සීල දෙනාම සාදුකාරයක් දෙන්න. දෙවෙනි වතාවටත් සාදුකාරයක් දෙන්න. දෙවෙනි වතාවටත් ශබ්ද නගල සාදුකාරයක් දෙන්න. බඳ ගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති තුන්ලෝකාග්‍ර භාග්‍යවත් වූ අමාමෑණී මහා කරුණික ශාක්‍ය සිංහ ගෞතම බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් අවසර ලැබේවා ඔබ වහන්සේට নমස්කාරය වේවා ඔබ වහන්සේ විසින් පරෝපදේශ රහිතව අවබෝධ කර ගනිමින් මහා කරුණාවෙන් යුක්තව අප මේ භයංකර සසර කතරින් මිදවීම පිණිසම අපට දේශනා කොට වදාලා වූ ඒ උතුම් වූ ආර්ය සත්‍යය ඇතුළත් ශ්‍රී සද්ධර්මයෙන් අවසර ලැබේවා ශ්‍රී සද්ධර්මයට අපගේ নমස්කාරය වේවා ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් නිවි සැනසෙමින් එම ආර්ය සත්‍යය අප කරාගෙන ආවා වූගෙන එන්නා වූ ආර්ය පුද්ගල මහා සංඝරුවනට নমස්කාර වේවා අපහට අවසර ලැබේවා විශේෂයෙන්ම අපගේ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් ක්‍රියා කළා වූ මේ උතුම් වූ ආර්ය සත්‍යය නැත්නම් ආර්ය ගමන් මාර්ගය අපහට පෙන්වා දුන්නා වූ අතිපූජනීය පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේටද নমස්කාර වේවා උන්වහන්සේගෙත් අපහට අවසර ලැබේවා කාරුණික පින්නතුනි අද මැදින් පුර 15ක පොහොය දිනය මේ පින්නතුන් අෂ්ටාංග සීලේ සමාදන් වෙලා මේ උතුම් වූ ආර්ය සත්‍ය දේශනාවට සවන් දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. අපි ධර්ම පාඨයේ වශයෙන් අද තෝරාගත්තේ මේ පින්නතුන් හොඳින් අහලා තියෙන පුරුදු ධර්ම පාඨය. නැත්තම් ගාථා රත්නය. ඒකේ නිදාන කතාව ඊටාම කෙටියෙන් අපි පැහැදිලි කරන්නම්. මේ නිදාන කතාවට වඩා අපි තේරුම් ගත යුත්තේ මේ ගාථාවේ තියෙන අර්ථය නැත්තම් මේ ගාථාව තුලින් බුදු පියාණන් වහන්සේ ලබා දුන්නා වූ කමඨහන පිළිබඳව. සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම අපේ බුදුරජාණන් වහන්සේ 45 වසක් අවුරුදු 45ක් වගේ කාලයක් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ කැටි කරලයි මේ ගාථා රත්නය උන්වහන්සේ විසින් දේශනා කළේ. මේ පින්නතුන් දන්නවා මේ ගාථාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේට බාහිය කියන ඒ තවුසා නැත්තම් චීවරයක් දරාගෙන හිටපු ඒ මිනිසයා දෙපාරක් ඇවිටිලි කරලා දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරාට පස්සේ තුන්වෙනි වතාවේ කරපු ඇවිටිල්ලට අනුව තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ පිණ්ඩපාතේ වඩිමින් සිටින අවස්ථාව.
එතකොට මේ බාහිය කියලා කියන්නේ බොහොම පින් කරපු පාරමිතා පූර්ණේ කරගෙන හිටපු පුද්ගලයෙක්. හැබැයි එයා ඒක දැනගෙන හිටියේ නැහැ. අපි කවුරුත් දන්නේ නැහැ අපි මොන වගේ පාරමිතා පූර්ණේ කරගෙනද ඉන්නේ කියලා. විශේෂයෙන්ම මේ පින්නතුන් මතක තියාගන්න ඕන මේ පින්නතුන්ට මේ වගේ ධර්ම දේශනාවකට සමන් දෙන්න ලැබෙන්නේ නැහැ. පාරමිතා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරගෙන නැත්නම් විවිධ බාධක කම්කටොළු එනවා. ඒ සියල්ල මැඩගෙන එන්න පුළුවන්කම තියෙන්නේ නිසක වශයෙන්ම පාරමිතා පූර්ණේ වෙලා තියෙනවා නම්. ඒ නිසායි අපි කියන්නේ දැන් මේ ධර්මදේශනය බුදු පියාණන් වහන්සේ 45 වසරක් කරපු ඒ සියලුම ධර්මස්කන්ධය කැටි කරලා සාරාංශගත කරලා නිර්වාණය අරමුණු කරමින්ම දේශනා කරපු ගාථා රත්නය. ඒ නිසා මේ ගාථා රත්නය වචනයෙන් කියනවට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. මෙන්න මේක අවබෝධ කරගන්නට අද දවසේ මේ පින්නතුන් සමත් වුණොත් මේ පින්නතුන් මේ සංසාරේ ලැබපු ලොකුම ජයග්‍රහණය ඒක වෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ල සිටිනවා නිදිමත කියන ඒ මාර බලවේගයට එන්න දෙන්නේ නැතුව උනන්දුවෙන් මේක මේ දෙසම බලාගෙන අප දෙසම බලාගෙන මේ ධර්මයට සවන් දෙන්න ධර්මය හොඳින් සවන් දෙන්න ඕනේ කියන දසින් යුක්තව ඇස්පියාගෙන එහෙම මේ ධර්මයට සවන් දෙන්න යන්න එපා. ඇස්පියා ගත්ත කියලා කියන්නේ ඉබේම නිදිමතට අත වැන්නුවා කියන එක තමයි. ඒ නිසා මේ දිහා බලාගෙන අපිත් එක්ක පිළිතුරු දිදී හිතින් හරි කමක් නැහැ මේ සජීවීව මේ අපේ ධර්මදේශනයට සවන් දෙන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට මේ පින්නතුන් දන්නවා මේ බාහිය කියන පුද්ගලයා අපි මීට කලින් කිව්වා බොහොම පින් කරපු පාරමිතා පූර්ණේ කරපු පුද්ගලයෙක්. මෙයා මෙයට කල්ප ලක්ෂයකට පෙර හිටපු පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගේ සමයේදී හංසවතී කියන ඒ නුවර කුල පුත්‍රයෙක් කියලා ඉපදිලා දවසක් යනවා සෙවත් නුවර ජේතවනාරාමයට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනව ශ්‍රවණය කරනවා. ධර්මදේශනයේ අවසානයේදී එක්තරා පුද්ගලයෙක් නැත්නම් එක්තරා භික්ෂුවක් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් සසර දුක නිමා කරනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාට ඒ රහතන් වහන්සේට දෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වහා අභිඥාලාභීන් අතරින් ධර්මය ඉතා ශනේකින් අවබෝධ කරගත් භික්ෂූන් අතරින් අගතැන්පත්කම දෙනවා. මේක දැකපු බාහියට හිතනවා අනේ මටත් කවදා හෝ දවසක මෙන්න මේ වගේ යම්කිසි බුද්ධ ශාසනයක වහා අභිඥාලාභී භික්ෂූන් අතර අගතැන්පත් වෙන්නේ නැත්නම් මොනතරම් දෙයක්ද කියලා හිතලා මෙයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා සද්දවසක් බුදුපාමුක් මහ සගනට මහ දන් පිළිගන්නට. ඒ අනුව මෙයා දානේ පිළිගන්නවා. දානේ පිළිගන්නවලා දානේ අවසානයේදී මෙයාගේ ප්‍රාර්ථනාව කරනවා. මෙයාගේ ප්‍රාර්ථනාව කරාට පස්සේ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ මේක දකිනවා මෙයාගේ ප්‍රාර්ථනාව. දැකලා උන්වහන්සේ බලනවා මෙයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන එකක්ද කියලා. ඔව් ඉෂ්ට වෙන එකක්. ඒ අනුව පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ ඉතින්දි මෙයාට විවරණයක් දෙනවා. මේන් කල්ප ලක්ෂයකට මැද්දෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන ගෞතම කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබ වහා විඥාලාභීන් අතර අගතැන්පත් බවට පත් වෙනවා කියන. එදා ඉඳලා මේ බාහිය නෙවෙයි දා නම අපි දන්නේ නැහැ. ඒ කුල පුත්‍රයා බොහොම කුසල දාම්මි නිරත වෙලා වැඩිපුරම දිව්‍ය ලෝකවල ගත කරලා නැවත අපේ බුදු පියාණන් වහන්සේට කලින් මේ භද්‍ර කල්පයේම මේ ලෝකේ පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පිරිහි යන අවස්ථාවක ඔන්න නැවත කුල පුත්‍රයෙක් කියලා උපදිනවා. කුල පුත්‍රයෙක් කියලා ඉපදිලා මෙයා පැවිදි වෙලා ඉන්නවා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහිමින් යනවා. මෙයාට ඉන්නව යාළුවෝ තව 6 දෙනෙක්. සේරම 7 දෙනා. මේ 7 දෙනා දකිනවා ස්වාමින් වහන්සේලා දැන් මේ කාශ්‍යප
බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා ඉන්න සිව්පසේ ලබන ස්වාමීන් වහන්සේලා එයාලා සිල්වත් නැහැ. දුසිල්වත්ව එයාලා සිව්පසේ වළඳන. මේ සසර දුක කෙලවර කරන්න කිසිම උනන්දුවක් නැහැ. දැකලා මෙයාලා මේ ගැන කලකිරෙනවා. කලකිරිලා මෙයාලා සසර දුක් නිමා කරමු අපි 7 දෙනාවක් කියලා. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය තව ටික කලයි තියෙන්නේ. මේ කාලෙදිවත් අපි උත්සාහවත් වෙමු කියලා මේ 7 දෙනා යනවා කැලේකට. කැලේකට ගිහින් මේ පිටුතුන් කතාව අහලා. කැලේකට ගිහිල්ලා කියනවා ලොකු පර්වතයක් දැකලා ලොකු ගලක් දැකලා ජීවිතයට ආසා තියෙන කට්ටිය පහළ නවතින්න සසර දුකින් මිදෙන්න අවශ්‍ය කට්ටිය මේ ගලට නැගලා භාවනා කරනවා. අපි ධර්මය අවබෝධ කරගන්න කියලා. 7 දෙනාම ඒක මතිකෝ මේක නගිනව කවුරුත් ආපස්සට යන්නේ නැහැ. අමාරුවෙන් වැල් ඉනිමන් හරි ගස්සලා කැලේ තියෙනේවයි මේ 7 දෙනා ගල් නැගලා කියනවා අපි මේ දුක් සසර දුක් නිමා කරලා තමයි මෙතනින් ඉරිදිභාවයෙන් යනවා නම් යන්නේ නැත්නම් මෙතනම මැරෙනවා අපි කියලා අර ඉනිමඟට තල්ලු කරලා විසිකලා දාන. කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? පළමු දවසේම රාත්‍රියේදී මෙතන හිටපු 7 දෙනාකින් එක පුද්ගලයෙක් ඊර්ති බල සම්පන්නව රහත් භාවයට පත් වෙනවා. දැන් අනිත් 6 දෙනාට මොනවත් නැහැ. එයා කියනවා දැන් මට පුළුවන් ඉර්ධියෙන් ගිහිල්ලා ඔයාලට දානමානය අරගෙන එන්න. කිව්වට පස්සේ මෙයාලා මොකද කියන්නේ? මෙයාලා ප්‍රතික්ෂේප කරනවා. නෑ. අපි එහෙම කතිකා කරගත්තේ නෑනේ. ඒ නිසා අපිට එහෙම වළඳන්න බෑ කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි දවසේදී මෙතන ඉන්න තවත් කෙනෙක් ඉර්ධි බල සම්පන්නව අනාගාමී තත්වයටපත් වෙනවා. එයත් කියනවා අර වගේම මම උදව් කරන්න. මම දානමානය ගේන්න. එයාලා කියනෝ නෑ අපි එහෙම කදින් කතා කරගත්තේ නෑනේ කතිකා කරගත්තේ නෑනේ. එපා. ඔබට පිසිද්ද වෙනවා එපා. අනිත් 5 දෙනාටම බැරි වුණා කිසිම මාර්ගඵලයක් ලබා ගන්න. 5 දෙනාම භාවනා කරමින් වීරය වඩමින් හිටියා. නමුත් निराහාරව අන්තිමට ඔය ගල මැත්තේ ඔය 5 දෙනාම මේ ගියා. මේ ගිහිල්ලා 5 දෙනාම කොහෙද? දිව්‍ය ලෝකේ උපත ලැබුවා. නැවත මේ 5 දෙනා දැන් එක්කෙනෙක් අනාගාමී වෙලා ඉන්නවා බ්‍රහ්ම ලෝකේ. මේ 5 දෙනාම නැවත අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලයේදී ඔන්න ආයිත් ඉපදුනා මේ මනුෂ්‍ය ලෝකේ. එතකොට එයින් එක්කෙනෙක් තමයි දබ්බමල්ල තිස්ස කියන මහරහතන් වහන්සේ. අනිත් එක්කෙනා තමයි පුක්කුසාති කියන බණ පදයක් අහනකොටම අනාගාමී වෙච්ච රජතුමා දෙන්න. තවත් සබිය කියලා මහරහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ තවත් කෙනෙක්. ඊළඟ එක්කිනා තමයි දැන් 5 දෙනායිනේ. ඊළඟ එක්කිනා තමයි මේ පිනුතුන් නිතරම අහලා තිනවා කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ. දැන් බාහ්‍ය කියන එක්කිනා මෙයාලකින් වෙන් වෙලා වෙන තැනකයි ඉන්නේ. මෙයා වෙන ප්‍රදේශයක ඉඳලා බාහ්‍ය කියන ප්‍රදේශයේ කුල ගෙදරක උපත ලැබලා මෙයා වෙලදාම යනවා නැව්වලින්. මෙයා බිස්නස් කරන කෙනෙක්. මෙයාගේ නැව මුහුදුපත් වෙනවා කුණාටුවකට අහු වෙලා නැවේ ගිය සීලුම කට්ටිය මිය යනවා. මෙයා විතරක් ලෑල්ලක් අල්ලගෙන පීනලා බේරෙනවා. බේරලා සුප්පාරක පටුන කියන ඒ නැවුතොට ප්‍රදේශයට මෙයා අමාරුවෙන් පීනගෙන ගොඩ එනවා. ගොඩ ආවට පස්සේ මෙයාගේ ඇඟේ එක නූල් පොටක්වත් නැහැ මේ වෙනකොට. බොහොම අපහසුයි. මෙයා ඇවිල්ලා කන්න බොන්න විදියකුත් නැහැ. හැබැයි ජනාවාසයක් කියලා දැනගත්තා. දැන් මේම ඇඟේ නූල් පොතක්වත් නැතුව ජනාවාසයට යන්න විදියක් නැහැ. කෑමිල්ල ගන්න විදියක් නැහැ. මෙයා කැලේදී විච්ච ගස්වල පොතු අරගෙන පරණ ලඩු කෑල්ලක් කොයින් හරි හොයාගෙන ඒකෙන් විලිවහ ගන්න ඇඳුමක් සකස් කරගන්න. ඔන්න දැන් බාහියට නමක් වටන බාහිය දාරුචීරිය කියන. ඊට පස්සේ මෙයා හිඟා කන්න මොනවත් නැහැ හොයනකොට මෙයාට හම්බුණ පරණ වළංකටු කෑල්ලක් මිනිස්සු බලිබිලි පූජා කරලා තියච්ච එකක වළංකටු කෑල්ල මේක අරගෙන මෙයා ගමට ගියා. ගමට ගියාට පස්සේ මිනිස්සු දැක්කා පින්වත් මිනිස්සු දැක්කා මේ බොහොම සාන්ත මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා කිසිම දෙයකට ආසාවක් නැහැ. ඇඳුමක්වත් නැහැ ඇඟේ. එයාලා දන්නේ නැහැනේ කතාව. ඇඳුමක්වත් නැහැ කිසිම දෙයකට ආසාවක් නැති. අනේ මෙයා නම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැති කියලා මිනිස්සු සිව්පසයෙන් උපස්ථාන කරන්න ගත්තා.
පරණ සංසාරේ පුරුද්ද තිවිච්ච නිසා මෙයා භාවනා කරන්නත් පටන් ගත්තා. ටිකක් කල් යනකොට බාහියට හිතුණා මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවනම් ඒ රහතන් වහන්සේලා අතර කෙනෙක් තමයි මම කියලා. දැන් මෙයා රහත් කියලා හිතාගෙන ඉන්නේ. ඔය අතරේ මෙයාගේ අර එකට ඉඳලා අනාගාමි තත්ත්වයටපත් වෙලා දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්න අර ඒ බ්‍රහ්මයා හිතවතා ඒ නෑදෑයා එයා බලනවා එයාගේ යාළුවන්ට මොකද උනේ අනිත් සියලුම කට්ටිය දැන් දුකින් නිදහස් වෙලා ඉන්නේ අනාගාමි වෙච්ච පුකුසාදතුමන් නිසකවම දුකින් නිදහස් වෙනවා දැන් ඉතුරු වෙලා ඉන්නේ බාහිය විතරයි බාහිය නම් සම්පූර්ණයෙන් වැරදි මඟ කියන්නේ බොරුවමයි කරන්නේ එයා හිතාගෙන ඉන්නේ එයා රහත් වෙලා කියලා මෙයාට උදව් කරන්න ඕන කියලා මෙයා ඉස්සරහා පෙනී සිටව දවස පෙනී සිටලා කියනවා ඔබත් එක්ක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී ගල් පර්වතයක් උඩ ඉඳලා බණ භාවනා කරලා අනාගාමී තත්වයටපත් වෙච්ච පුද්ගලයා මම ඔබ බාහිය කරන්නේ බොරුවක් ඔබ රහත් වෙලා කියලා හිතාගෙන ඉඳිට ඔබ රහත් වෙලා නැහැ අවම වශයෙන් රහත් වීම සඳහා මේ දුකින් මිදීම සඳහා යම්කිසි ප්‍රතිපදාවක් පවතිනවද මේ පිටුතුන් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාවටවත් ඔබ වැටිලා නැහැ ඔබ ඒකට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ ඒ නිසා ඔබ බොරුවක් කරන්නේ ඒ නිසා ඔබ මේකින් ඉක්මනින්ම මේ දුකින් මිදිය යුතුයි කියලා මෙයා අහනවා අනේ පින්නත මට කියන්න මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවද එහෙමයි රහතන් වහන්සේලා ඉන්නවා ඒ විතරක් නෙවෙයි වෙන අයට මේ මාර්ගය පෙන්වන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්නවා සවැත් නුවර ජේතවනාරාමයේ ප්‍රමාද වෙන්න එපා වහාම ගිහිල්ලා හම්බෙන්න කියලා මෙයා කියනවා කියලා අතුරු දහන් වෙනවා මේ දෙවියා මෙයාට මේක ඇහුව ගමන්ම දැන් පරණ සංසාරේ කරු පුරුද්ද තියෙනවා මෙයාට ඉන්න බැරි වෙනවා මෙයා ඊළඟ දවසේ පිටත් වෙනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යුදුන් 480ක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ යුදුන් 480 මෙයා එක දිනක් තුල එක රැයයි ගත කරන්නේ දවස් දෙකකින් සම්පූර්ණ දවස් දෙකකින් මෙයා සවැත්නුවර ජේතවනාරාමයට එනවර දෙවියගේ උදව් නැත්තම් ඉන්න බෑනේ එච්චර දුර ඔව් ආවට පස්සේ මෙයා දැන් බුදුරජාණන් වහන්සේ කොහෙද අතුල් ගමකට පින්න පාතේ වැඩලා දවල් වෙලාව ආනන්ද හම්තුළු භික්ෂුන් වහන්සේලා එක්ක තවත් භික්ෂුන් වහන්සේලා සවැත්නුවර ජේතවනාරාමයේ දැන් ඉන්නවා එයාලගෙන් අහනවා අනේ ස්වාමීනි මට කියන්න භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කොහෙද ඉන්නේ බුදු පියාණන් වහන්සේ දැන් ඔබට හමු වෙන්නේ නෑ උන්වහන්සේ වැඩලා අතුල් ගමකට දානේ පිණිස මම ගොඩක් දුරින් ඉඳලා ආවේ මට බුදු පියාණන් වහන්සේ ඉක්මනින්ම හමු වෙන්න අවශ්‍යයි නෑ දැන් තව පොඩ්ඩකින් උන්වහන්සේ මෙහෙට වඩිනවා එතකන් ওই විඩාව සංසිඳුවා ගන්න පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියලා කියනවා මෙයා කියනවා කයේ විඩාව නම් තියෙනවා නමුත් මම කොයි වෙලේ මී යන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ ප්‍රමාද වෙන්න හොඳ වෙලාවක් නෙවෙයි දැන් හිතන්නේ මේ පින්නතුණුත් එහෙම හිතනවද කියලා. අන්න ඒවයි අපි මේ කතා වස්තුව තුලින් මේ නිදාන කතාවෙන් ගන්න ඕනේ. ප්‍රමාද වෙන්න හොඳ දෙයක් නෙවෙයි මේක. මට ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඕනේ. ඉක්මනින්ම දුකින් මිදෙන්න ඕනේ. ඒ නිසා මට බෑ මෙතන ඉන්න. කොයි පැත්තටද ගිහී කියලා දිශාව අහගෙන මෙයා ඒ පැත්තට දුවගෙන යනවා. දුවගෙන යනකොට වීතියක දකින්නවා අනිකුත් ස්වාමින් වහන්සේලාත් එක්ක බුදුරජාණන් වහන්සේ දානේ පිණිස වැඩම කරනවා. මෙයා දැක්ක ගමන් අඳුර ගන්නවා වෙනසක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ පින්වත් භාවයෙන්ම කෙලින්ම අඳුර ගන්නවා මේ ඉන්නේ මේ නම් බුදුරජාණන් වහන්සේ තමයි. කෙලින්ම අහන්න බලන්නේ මොනවත් නෑ නන්ද හඳුරුගේ කියන. කෙලින්ම ගිහිල්ලා බැඳ වැටිලා කියනවා අනේ ස්වාමීනි මම බොහෝම දුර බැහැර ඉඳන් ආවේ. මට ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා ඒ ධර්මයේ හිතසුව පිණිස මගේ බොහෝ කාලයක් තියේවි කියලා. බුදුරණාංශ කියනවා බාහිය මේ ධර්මයේ දේශනා කරන වෙලාවක් නෙවෙයි. මේ දානය පිණිස පිටුසිඟා වඩන වෙලාව. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීනි එහෙම කියලා හරියන්නේ නෑ. ඔබ වහන්සේගේ ජීවිතේට හරි මගේ ජීවිතේට හරි කොයි මොහොතේ අනුතරක් වෙනවද දන්නේ නෑ. ඒ නිසා මට ප්‍රමාද වෙන්න බෑ. මට ඔබ වහන්සේ කෙටියෙන් මේ ධර්මය දේශනා කරන්නේ මගේ চিරාත් කාලයක් හිතසුව පිණිස පවතිවි කියලා. නැවත බුදුරජාණන් වහන්සේ කියනවා නෑ බාහිය මේක ධර්ම දේශනා කරන වෙලාවක් නෙවෙයි. දැන් මේ කතාව බුදු පියාණන් වහන්සේ සහ බාහිය අතර කතාව ආරම්භ වෙච්ච නිසා අවසරයක් ගන්න නැතුව ආනන්ද හඳුරුගෙන් ආරම්භ කරගත්ත නිසා අන්න හඳුරුවනේ දැන් මෙලියට එන්න
බෑ මෙතෙන්. නැත්තම් අනන්ත හඳුරු බෙදියක් වෙනවා. එතකොට දැන් කතාව යන්නේ බුදුරජාණන් වහන්සේ බාහ්‍යයි අතර. දැන් අනන්ත හඳුරු බලාගෙන ඉන්නවා. ආනන්ද හඳුරු තමයි පස්සේ පළමුණු සංගායනාවේදී මේක සූත්‍රයක් වශයෙන් දේශනා කළා තියෙන්නේ. එතකොට නෑ බාහ්‍ය මේක දානේ වන්දන වෙලාවක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ ධර්ම දේශනා කරන්න බෑ කියලා කියනවා. නැවත කියනවා නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතේට මගේ ජීවිතේට අනුතරක් වෙන්න පුළුවන්. කොයි වෙලේද ඒක කියන්න බෑ. ඒ නිසා මට ඉක්මනින්ම කෙටියෙන් හරි ධර්මයක් දේශනා කරන්න කියලා. තුන් වතාවක් ඇවිත්ලි කරන නිසා බුදුරජාණන් වහන්සේ බලනවා මේ කවුද කියලා. මෙයා බොහොම පින්වත් පුද්ගලයෙක්. ධර්මයේ ශරීරී මෙයා අවබෝධ කරනවා. ඒ නිසා කියන හොඳයි බාහ්‍ය දැන් කොහින්දද මේ ධර්ම දේශනා කරන්නේ? වීතියේ ඉඳගෙන ධර්ම දේශනා කරන්නේ. කියනවා බාහ්‍ය හොඳයි එහෙනම් පින්වත් බාහ්‍ය ඔබ මෙන්න මේ විදියට හික්මිය යුතුයි. ඔබ මෙන්න මේ විදියට හික්මිය යුතුයි කියලා තමයි ඔය ගාතාව කෙටි ගාතාව හතර පද ගාතාවක් කියනවා. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති මුතේ මුත මත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. මේ ගාතාවේ අර්ථය සිංහලෙන් සරලව සංක්ෂිප්තව කිව්වොත් ඒ කියන්නේ පින්වත් බාහ්‍ය ඔබ මෙන්න මේ ආකාරයට හික්මිය යුතුයි. මේක හොඳින් අහගන්න. දැකීමක් වෙනකොට ඒ දැකීමෙන්ම අවසන් කරගන්න. නැත්තම් දුටු පමණින් නවතින ඉස්සරහට අරන් යන්න එපා. දැකීමක් වෙනකොට දැකීමෙන් අවසන් කරන්න. නැත්තම් දැකීමක් උණු නැත්තම් දැකීමක් දුටු ගමන් දුටු පමණින් නවතින. එතනින් නවතින. එහෙම නැවතුනොත් බාහ්‍ය ඒක දැකීම් මාත්‍රයක් විතරයි. අපි ඉදිරියේදී විස්තර කරනවා දැනට මේක අහගන්න මේක හොඳ කමටහනක් මේ පින්නතුන්ට. දැකීමක් වෙනකොට ඒක දැකීම් මාත්‍රයක් විතරයි. ඒ දැකීම් මාත්‍රයක් විතරක් වෙන්න නම් දුටු වහාම එක එතනින් නවත්ත ගන්න ඕනේ. ඉස්සරහට යන්නේ නැති වෙන්න. දැකීම් මාත්‍රයක් විතරයි. දැකීමකින් අවසන් කරොත් ඉන්න එහාට අරගෙන නොගියොත් දැකීමකින් අවසන් කරොත් එහෙම ඔබ රූපයට ඇලෙන්නේ නැහැ. ඒ දකින දෙයට ඇලෙන්නේ නැහැ. ඔබ ඒ දකින දෙයට ඇලෙන්නේ නැත්තම් බාහ්‍ය ඔබ එතන නැහැ. ඔබ බාහිරෙත් නැහැ. ඔබ ඒක තුලත් නැහැ. ඔබ එතනත් නැත්තම් ඔබයින් බාහිරෙත් නැත්තම් ඔබ ඒක තුලත් නැත්තම් ඔබ මේ ලෝකෙත් නැහැ. ඔබ වෙන කිසිම ලෝකයකත් නැහැ. එයයි බාහ්‍ය දුකේ නිමාව කියලා කියනවා. ඒ වගේම සුතමත්තම් භවිස්සති. බාහ්‍ය දැකීමක් බාහ්‍ය ඇසීමෙන් අවසන් කරා. ඇසීම මාත්‍රයෙන් අවසන් වෙන්න දුන්නොත් ඔබ එහෙම හික්මුණොත් ඇසීම මාත්‍රයකින් අවසන් කරොත් එහෙම ඒ ඇහෙන දෙයට ඔබ බැඳෙන්නේ නැහැ. ඇහෙන දෙයට ඔබ බැඳුන් නැතොත් එතන ඔබ නැහැ. ඉන් බාහිරෙත් ඔබ නැහැ. එය තුලත් ඔබ නැහැ. එහෙම වුණොත් මේ ලෝකෙත් ඔබ නැහැ. වෙන කිසිම ලෝකයක ඔබ නැහැ. මේක දුකේ නිමාවයි බාහ්‍ය. ඒ වගේම බාහ්‍ය දැනීමක් සිදු වෙනකොට දැනීම කියන්නේ පින්නතුනි ගන්ධය දැනෙන්න පුළුවන්, රස දැනෙන්න පුළුවන්, පහස දැනෙන්න පුළුවන්. දැනීමක් සිදු වෙනකොට දැනීමකින් අවසන් කරන්න පුළුවන් විදිහට ඔබ හික්මෙන්න ඕන. දැනෙන්නදී දැනීමකින් අවසන් කරොත් දැනීම මාත්‍රයකින්ම අවසන් වෙනවා. දැනීම මාත්‍රයකින් අවසන් කරගන්න පුළුවන් වුණොත් ඔබට ඔබේ දැනෙන දෙයට බැඳෙන්නේ නැහැ. දැනෙන දෙයට බැඳෙන්නේ නැත්තම් ඔබ එතන නැහැ. ඔබ එතන නැත්තම් ඔබයින් බාහිරෙත් නැහැ. ඔබ ඒ තුලත් නැහැ. ඔබ බාහිරෙත් නැත්තම් එතනත් නැත්තම් ඒ තුලත් නැත්තම් ඔබ මේ ලෝකෙත් නැහැ. ඔබ වෙන කිසිම තැනක නැහැ. වෙන ලෝකයකත් නැහැ. ඒක දුකෙහි නිමාවයි බාහිර. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. ඔබ සිතින් මොනවා හරි සිහි කරනකොට ඒක සිහි කිරීමෙන්ම අවසන් කරන්න. දිගට අරන් යන්නේ නැතුව සිහි කිරීමෙන්ම අවසන් කරන්න ඔබ හික්මෙන්න ඔබට පුළුවන් නම් ඒක සිහි කිරීම මාත්‍රයක් විතරයි.
සිහි කිරීම මාත්‍රයක් විතරක් වෙන්න ඔබ ඒ විදියට හික්මුනොත් ඔබ ඒ සිහි වෙන දෙයට බැඳෙන්නේ නැහැ. ඔබ සිහි වෙන දෙයට බැඳුන් නැතොත් ඔබ එතන නැහැ. ඔබ බාහිරෙත් නැහැ, ඔබ ඒ තුලත් නැහැ. එහෙම වුණොත් බාහිය ඔබ මේ ලෝකෙත් නැහැ, වෙන ලෝකයකත් නැහැ. මේ දුකේ නිමාවයි බාහිය කියලා ඔය සිංගලෙන් ටිකක් විස්තර කළායි කිව්වේ. ඔච්චර කිව්වේ නෑ. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති කියලා කියනකොටම මෙයා සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය කරලා වහාභිඥාලාභීව සම්පූර්ණයෙන්ම මේ භයංකර සසර කතරින් සදාහට මෙයා මිදුණා. මෙයා ඊට පස්සේ කියනවා ස්වාමීනි මාව මහාන කරගන්න. මෙයා හැබැයි අටපිරිකරක් දීලා නැහැ. පූජා කළා නැහැ. ඒ නිසා එහි භික්ෂුභාවයෙන් මෙයා පැවිදි කරන්න බෑ. බුදුරණවහන්සේ කියනවා ඔබ එනම් සිවුරු පිරිකර අරගෙන එන්න. එතකොට සිවුරු පිරිකර අරගෙන එන්න කියලා මෙයා යනකොට පැටියෙක් ඉන්න එළදෙනකට ආවේශ වෙච්ච යක්ෂණියක් ඒ කතාව වෙනම දෙයක් දන්නව ඇති ඒක. ඒ යක්ෂණිය ඇනලා මෙයා මැරෙනවා මගතොට. මගතොටක මැරුණාට පස්සේ ඕගාල ආරංචියක් යනවා බුදුරජාණන් වහන්සේ එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා ගිය මිනිස්සෙක් අන්න ගවේ කැනලා පාරේ වැටලි ඉන්නවා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට ඔක ආරංචි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන්න වඩිනවා. වැඩලා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේලාට මේක මෙයා මේ සිරුර මැස්සකට ගන්න. මැස්සකට අරගෙන මේ ගිහිල්ලා මේක නගරේ පිටත ආදාහනය කළ චෛත්‍යයක් හරි ගස්සන්න කියනවා. ඉතින් ඒ විදිහටම ස්වාමීන් වහන්සේලා කරලා ඊපස්සේ ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ අපි අර විදිහට චෛත්‍යයක් හරි ගැස්සුවා. ඔහු දැන් කොහෙද ඉපදිලා ඇත්තේ කියලා අහනවා. ඔහු කොහෙවත් ඉපදිලා නැහැ. ඔහු මේ සසර ගමන නිමා කර පුද්ගලෙක් කියනවා. ඔහු තමයි මගේ ශාසනයේ වහාභිඥාලාභීන් අතර අගතැන්පත් භික්ෂුව කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාට පුදුමයි. ස්වාමීන් වහන්සේලා අහනවා ඒක හරි පුදුමයිනේ ස්වාමීන් ඔබ වහන්සේ කොයි වෙලේද ඔය බාහිර ධර්මයේ දේශනා කරන්නේ? ඊට පස්සේ කියනවා ආම්ගුරුවන්ට මම බාහිර ධර්මයේ දේශනා කරා. හැබැයි ධර්මයේ දේශනා කරන්න ගිහිල්ලා මට වෙහෙස වෙන්න උනේ නැහැ. මට වෙහෙස වෙන්න උනේ නැහැ. එක සතර පද ගාථාවයි මම දේශනා කරේ. මෙයා ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරගත්තා. ගාථා 100ක් ලස්සනට කිව්වත් ධර්මය අවබෝධ කරගන්නේ නැත්නම් පළක් නැහැ. එක ගාථාවෙන් ධර්මය අවබෝධ කරගන්න නම් ඒක වඩාත් උතුම් කියලා තවත් ඊට පස්සේ ගාථාවකින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අර ස්වාමීන් වහන්සේ. ඒතර ඔන්නෝක තමයි මේ නිදාන කතාව. එතකොට මේ නිදාන කතාවේ අපි ගන්න ඕන දේ තමයි බාහියගේ තිවිච්ච උනන්දුව අන්න ඒක මේ පින්නතුන් අනිවාර්යයෙන්ම ඇති කර ගන්න ඕන. අපි නිතරම ධර්ම සාකච්ඡාවල කියනවා බාහිය වගේ වෙන්න කියලා. බාහිය වගේ වෙන්නේ මේ ගමන යනකොට දැන් සමහර අය අපිට එවනකොට ධර්ම ගැටලු ඉදිරිපත් කරනකොට අපි කිව්වනේ කණ්ඩායම ගෲප් එකක් තියෙනවා කියලා. දැන් මේ ධර්මදේශනයේ Google නාලිකාවෙන් හෝ YouTube එකෙන් අහන පින්නතුන්ට පුළුවන් අවශ්‍ය නම් ඒ අපේ සම්බුද්ධ දේශනා කියන ඒ WhatsApp කණ්ඩායමට සම්බන්ධ වෙන්න. දැන් මේ පින්නතුන්ටත් අපි කිව්වා කැමති නම් සම්බන්ධ වෙන්න අංකේ දුන්නොත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් එතෙන්දි සමහර පින්නතුන් ධර්ම ගැටලු යවනකොට එයාලා හිතනවා මේ ධර්ම ගැටලුව නිසා දැන් දැනටමත් ඉදිරිපත් වෙච්ච ධර්ම ගැටලු තියෙනවා. ඒව තිවිදි මේකත් ඉදිරිපත් කරොත් කරදරයක් වෙයිද කියලා හිතනවා. එහෙම හිතන්න එපා. ධර්මය අවබෝධ කරගන්න කිසිම දෙයක් හිතන්න එපා. එකම ප්‍රමුඛත්වයේ ධර්මය අවබෝධ කරගෙන ඉන්න විතරයි. කාට කරදරයක් වෙනවද කියලාවත් සලකන්න එපා. බාහිය බුදුරජාණන් වහන්සේට කරදරයක් කියලාවත් සැලකුවේ නැහැ. ඒ නිසා නේද එයා දින්නේ. ඒ නිසා එයා දින්නේ. එයා හිතුවනම් බුදුරජාණන් වහන්සේ මේ දානය වළඳන වෙලාව, පින්ඩපාත යන වෙලාව, මේ වෙලාවේ කරදර කරන්න ඕනේ නැහැ කියලා හිතුවනම් එයා මේ සසරම පරාදයි. අර යකින්න අනින එක අනිනවාමයි. එහෙමනම් එයා අනිවාර්යයෙන්ම සතර අපා ගත වෙනවාමයි. සතර අපා ගත වුණා නම් අදටත් එයා සතර අපා. අන්න ඒ විදිහට මේ පින්දිතු හිතන්න. දැන් අපිට ධර්ම ගැටලුවක් එවනකොට මේක කරදරයක් වෙයිද කියලා නෙවෙයි හිතන්නේ.
දෙපැත්තටම කරදරයක් නෙවෙයි මේ ධර්ම ගැටලුව මං තව පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඊට කලින් මේ ධර්ම ගැටලුව විසඳ ගන්න ඕන කියලා හිතලෙවා. ඒ වගේම තමයි අපිට ධර්ම ගැටලුවක් ආවට පස්සේ සමහරලාට මං නිදි. දැන් 11ට විතරත් ටෙලිෆෝන් එකට එනවා. ඇවිල්ලා ධර්ම ගැටලුවක් කවුරු හරි ඇහුවොත් කෙලින්ම මං ඇඳේ වාඩි වෙලා තමයි එහෙම ඉඳගෙන නෑ කිසි ප්‍රශ්නයක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම සවිස්තරාත්මකව කියලා තමයි එළි වුණත් අපි අවසන් කරන්නේ. මොකද සද්ධර්මය කියන්නේ පින්නතුනි තාම දුර්ලභයි. අද අපේ නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාවෙදි කිව්වා මනුෂ්‍යත් බව දුර්වලයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීම දුර්වලයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය දුර්වලයි. ශ්‍රී සද්ධර්මයේ දුර්වලයි. මේ දුර්ලභ සීලම දේවල් මේ පින්නතුන්ට ලැබිලා තියෙන්නේ. දැන් තියෙන මේ පින්නතුන්ගේ අතේ තමයි ඉතුරු ටික තියෙන්නේ. ඒ නිසා අපි මේ පින්නතුන්ට කියනවා උඩන්තුව තියාගත්තොත් මේන්න මෙතනින් මේ බාහියට කියපු දේ සම්පූර්ණයෙන්ම නැතත් යම් පමණකට දැකගත්තොත් මේ පින්නතුන්ට අවබෝධයක් ගන්න පුළුවන් ධර්ම ගමන් මාර්ගය ගැන. ඒක ප්‍රමාණවත් හොඳට. එතකොට මේ අර පැහැදිලි කිරීමේ අපි කිව්වා මෙන්න මෙහෙම දෙයක්. දැකීම මාත්‍රයකින් අවසන් කරොත් ඒ දකින්න දෙයට බැඳෙන්නේ නැහැ. දකින්න දෙයට බැඳුන් නැතොත් ඔබ එතන නැහැ. බාහිරෙත් නැහැ, ඒ තුලත් නැහැ. අන්න ඒක තමයි නිර්වාණය. ඒකයි නිර්වාණය. ඇහෙන දේ මේ ඇහෙන මාත්‍රේ, එසී මාත්‍රේ නිමා කරගන්න පුළුවන් වුණොත් අපි කියනවා කොහොමද පැහැදිලි කරනවා? එසී මාත්‍රේ නිමා කරන්න මෙහෙමයි කියන්නේ. ඇසී මාත්‍රේ නිමා කරගන්න පුළුවන් වුණොත් ඇහෙන දෙයට බැඳෙන්නේ නැහැ. ඇහෙන දෙයට බැඳුන්නේ නැහැ කියලා කියන්නේ ඔබ එතන නැහැ. බාහිර නෙවෙයි දැන් ඔබ එතන නැහැ. ඔබ බාහිරෙත් නැහැ. ඔබ ඒක තුලත් නැහැ. අන්න එතන නිර්වාණය. ඊට පස්සේ දැනෙන දේ කියන්නේ දැනෙනවා කියලා කියන්නේ ගන්ධය, රසය සහ පහස. දැනෙන දේ දැනීම මාත්‍රයකින් නිමා කරගන්න දක්ෂ වුණොත්, එහෙම හික්මෙන්න පුළුවන් වුණොත්, ඒ දැනෙන දෙයට බැඳෙන්නේ නැහැ. දැන් අපි දානේ වැළඳුවා. කෑම කනවා ගෙදිද්දි. කෑම කනකොට ඔන්න දැකීම මාත්‍රයක් තියෙන ඔබත් පිඟානේ. දැකීමක් තියෙනවනේ ඔබත් පිඟානේ. අන්න මෙනෙහි කරන්න පුළුවන් මෙතින්දි. අතට දැනෙනවා. අතට දැනෙන ඕන දැනීම මාත්‍රයක් තියෙනවා. කයට පහසක් දැනෙනවා. බත් පොඩි වෙනවා. අතට දැනෙනවා. උණුසුමක් දැනෙනවා. අතට දැනෙනවා. ඇඟිලි වලට දැනෙනවා. ඒපත් පිට අනලා දිවගාවින් යනකොට දිවේ මැදදී ඔන්න රසය දැනෙනවා. ඒත් දැනීමක්. ඔන්න එතෙන්දි මේ දැනීම මාත්‍රයකින් අවසන් කරන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා. මීට කලින් ධර්ම දේශනාවලත් කියලා දීලා තියෙනවා. එතකොට ඒ වගේමයි බත්පත අනනකොට බත්පත අතර ගන්නකොට බොහොම ප්‍රියමනාප ගන්ධයක් එනවා. ඒ ගන්ධය ඒ දැනීම මාත්‍රයකින් අවසන් කරගන්න ඕනේ. මේ මොකද්ද මේ දැනෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් අන්න ඒකට ඇලෙන්නේ නැහැ. ඒකට බැඳුනේ නැතුනොත්, ඒකට ඇලුනේ නැතුනොත් ඔබ එතන නැහැ. ඔබ එකෙන් බාහිරෙත් නැහැ, ඒක තුලක් නැහැ. ඒ කියන්නේ නිර්වාණය. ඔන්න ඔය දේ තමයි පැහැදිලි කරන්න හදන්නේ. නිසා මේ පින්නතුන් බොහොම උනන්දුවෙන් මේ ගැන අහගෙන ඉන්න අපි දැන් මුල සිටම මේ කරුණු පැහැදිලි කරමින් යන්නයි හදන්නේ. මුලින්ම මේ සිදු කරන පැහැදිලි කිරීම හොඳින් අහගෙන ඉඳලා ඒ කියන වැදගත් කරුණු සේරම මතක තියාගෙන ඒවා මේ ඉදිරියේදී කියන දේවල් එක ගලප ගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන් මේ පින්නතුන්ට ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් පින්නතුනි දැන් අපි ධර්ම දේශනාවට කියන්නේ මේ ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා කරන කොටසට පිවිසෙමු. දැන් මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා මේ ලෝකේ තියෙනවා ධර්මතා වර්ග දෙකක්. සම්මුති ධර්මයි පරමාර්ථ ධර්මයි කියන. අපි හැමදාමත් මේක කියලා තියෙනවා. සම්මුති ධර්ම කියලා කියන්නේ මේ අපි දකින ඇහෙන සාමාන්‍ය දේවල්. අපි කියන්නේ සත්තු මිනිස්සු පුද්ගලයෝ ගස්වැල්
ඔය සේරම සම්මුති දේවල්. සම්මුති දේවල් කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම තියෙන දේවල් නෙවෙයි. හැබැයි අපි හිතන්නේ මේ ලෝකේ මේ ගස්වැල්, සත්තු, මේ බිත්ති, ගොඩනැගිලි, පුටු ඒවා තියෙනවා කියලා. ඒවා සම්මුති ධර්ම. සම්මුති ධර්ම කියන්නේ ඇත්තටම තියෙනේව නෙවෙයි. දැන් මෙතනම තියෙනවා ලොකු ගැඹුරක් කිදා බහින්න අවබෝධ කරගන්න මේ තියෙන දේවල් ඇත්තටම තියෙන දේවල් නෙවෙයි කියනවා නම් අන්න ඒ අවබෝධය ගත්ත කියලා කියන්නේ මේ පින්නතුන් සෑහෙන්න ගමන් මාර්ගයේ ඉස්සරහට ලොකු පියවරක් පැන්නා වෙනවා. ඔක තේරුම් ගත්තත් ඇති. එතකොට දැන් අපිට සද්ද ඇහෙනවා. දනුස් සද්ද ඇහෙනවා. ඒ ඇහෙන සද්ද ඒවත් සම්මුති ධර්ම. අපි කියනවා මෝටර් සයිකලයක වාහනයක්, අලවංගුවක සද්දයක්, කාක්කෙක්ගේ සද්දයක්. ඒක සම්මුති ධර්ම. ඒක මේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි. ඒ වගේම අපිට ගන්ධයක් දැනෙනවා. ගන්ධයක් දැනෙනවා. අපි කියනවා අහවල් එකේ සුවඳ, පොළොස් වෑංජනේ සුවඳ, අහවල් කොළොන් එකේ සුවඳ කී අපි කියනෝනේ. ආන්න ඒ දැනෙන සුවඳ ඒව සම්මුති ධර්ම. දැන් ඉදිරියේදී අපි පැහැදිලි කරනවා මේ සම්මුති ධර්ම කියන්නේ ඇත්තට මොනවද කියන එක. හොඳින් අහගෙන ඉන්න. ඒව සම්මුති. ඒවා මේ ලෝකේ ඇත්තටම තියෙන දේවල් නෙවෙයි. ඊට පස්සේ අපිට රස දැනෙනවා. අපි කියනවා මාළු වල රසය, පරිප්පු වල රසය, පලාවල රසය. මේ දොඩම් බීම් එකක් ඒකේ රසය, කොකා කෝලා එකක රසය. මේ බෙහෙත් පෙත් එක තිත්ත රසය. ඔහොම කියනව නේද? ඒ අපිට දැනෙන අපි සාමාන්‍යයෙන් ඔය කියන ව්‍යවහාරයේ පාවිච්චි කරන රසය කියන එකත් සම්මුති රසය. ඒක සම්මුති ධර්ම. ඒක මේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි. ඒ වගේමයි පහස. අපි කියනවා කකුල ගල කැරුණා හරි වේදනාවක්. නැත්තම් මගේ තුනටිය රිදෙනවා ඉන්න බෑ. මගේ හිස කකිනව ඉන්න බෑ. ඒ සේරම සම්මුති. සම්මුති පහසව. පැහැදිලිද? ඒ වගේමයි අපි සිතෙන් යම් යම් සිතුවිලි ඒ කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය කියන පංචේන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු නැවත නැවත නිකන් ඉන්න වෙලාවට හිතින් මෙනෙහි කරනෝ නේද? අපි කල්පනා කරනවා කියලා කියන්නේ. ආන් ඒක ඒ සිතින් මෙනෙහි කරන ඒවත් අපි පුතා ගැන මතක් කරනවා, දුව ගැන මතක් කරනවා, වාහනය ගැන මතක් කරනවා, අම්මා ගැන මතක් කරනවා, අපේ ගෙදර බල්ලෙක් ඉන්නෝ නම් බල්ලා ගැන මතක් කරනවා. ඔන්නෝවා සේරම සම්මුති ධර්ම. මේ ලෝකේ ඇත්තට තියෙන දේවල් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මුති ධර්ම ගැන නෙවෙයි ඉස්සරහට අපි යන්න ඕන පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්ම කියන්නේ පින්නත් මේ ලෝකේ ඇත්තටම තියෙන දේවල්. තවත් ඉදිකින් කිව්වොත් සොයාගෙන යනකොට ඒ මොකක්ද කියලා බෙදාගෙන යනකොට ඇත්තටම මේ ලෝකේ තවදුරටත් බෙදන්න බැරි දේවල් විදිහට හම්බෙන දේවල් තමයි පරමාර්ථ ධර්ම කියන්නේ. පරමාර්ථ ධර්ම කැපිලා පේන්නේ නැහැ. හැබැයි සම්මුති ධර්ම කැපිලා පේනවා. අපි දන්නවා ඔය ගස්වැල්, මිනිස්සු, යාන වාහන ලොකුවට පේනවා. හැබැයි සොයාගෙන යනකොට වාහනයක් කියන්නේ මොකක්ද කියලා සොයාගෙන යනකොට රෝද 4යි, කැසි 1යි නේද? ඒ බොඩියයි ওই ටික එකතු කරලා පාර රෝද 4 කියන්නේ මොකක්ද කියලා රෝදයක් ගත්තා. ඒකත් කොටස් කරගෙන අන්තිමට යනකොට ඒක නැති වේගෙන යනවා සම්මුති ධර්ම. හැබැයි පරමාර්ථ ධර්මෝකේ අනිත් පැත්ත. සොයාගෙන යනකොට පරමාර්ථ ධර්ම කැපිලා පේන්නේ ඉස්මතු වෙන්න පටන් ගන්නවා. පැහැදිලිනේ? හරි. එතකොට පරමාර්ථ ධර්ම ගැන තමයි අපි දැන් කතා කරන්නේ. දැන් මේ ලෝකේ පරමාර්ථ වශයෙන් තියෙන ධර්මතා දෙකක් බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ තමයි නාම සහ රූප. මේවා පින්නතුනේ අමාරු නෑ. ඔය මාර සංකල්ප තමයි මේ වචන ඇහෙනකොටම හිත හරහා මාරය කියනවා මේවනම් අපිට තේරෙන්නේ නැහැ කියලා. අපිත් කියන ඔන්න ඔතන තමයි මට තේරෙන්නේ නැත්තේ කියලා. එතනින්ම ඉවරයි වැඩේ. මේව මාර සංකල්ප. මේක නොතේරෙනව නම් නාම රූප කියන වචන දෙක බුදුරජාණන් වහන්සේ වචන දෙක පාවිච්චි කරන්නේ නැහැ. හරි සරලයි. නාම සහ රූප. අපි බලමු මොකක්ද? ඒතකොට මේ ලෝකේ තියෙනවා පරමාර්ථ ධර්ම විදියට නාම සහ රූප. මේ ලෝකේ තියෙන නාම රූප. එතකොට නාම රූප නැති පරමාර්ථ ධර්මිකුත් තියෙනවා. එතන නාම රූප නැහැ. අන්න ඒකට කියනවා නිබ්බාන කියලා. නාම රූප යම්සි දැනක නැත්තම් ඒක නිබ්බාන, නිර්වාණ. එහෙනම් නාම රූප කියන දේ නැති කරගන්න ඕන. නාමත් නැත්තම් රූපත් නැත්තම් නාමත් අයින් කරොත් රූපත් අයින් කරොත්
අන්න එතන තමයි නිර්වාණය තියෙන්නේ. එතෙන්ටයි අපි යන්න ඕනේ. මේ ලෝකයේ තියෙන්නේ නාමයි රූපයි. පැහැදිලිනේ? හරි. දැන් ලෝකයෙන් අපි මුලින්ම ගන්නවා රූප කියන්නේ. දැන් රූප කියන්නේ පින්නතුනි හොඳින් තේරුම් ගන්න. මේ දකින්න සත්තු මිනිස්සු ගෙවල් දොරවල් ඕවා තියෙනෝනේ. ඒවද? ඒව නෙවෙයි මොනවද? ඒව සම්මුති ධර්ම. දැන් ඒව කතා කරන්නේ නෑ අපි. ඒව අයින් කළා තියෙන්නේ. ආයි දැන් ඒව පටලවා ගන්න එපා කවුරු. පැහැදිලිනේ? සම්මුති ධර්ම පටලවා ගන්න එපා කිසි කෙනෙක් මෙතෙන්ට. සම්මුති ධර්ම ගැන අපි මොනවත් කතා කරන්නේ නෑ. ඔය සත්තු මිනිස්සු අම්මා තාත්තා පුතා දුව යාන වාහන ගස්වැල් ඉරහඳ මහ පොළොව ගස්වැල් ඊට පස්සේ ඇලදොල ඒ කිසි දෙයක් අපි මෙතෙන්දී කතා කරන්නේ නැහැ. ඒ රූප නෙමෙයි මේ කියන්නේ. අර රූප අපිට වැඩන්නේ සම්මුති රූප. ඒවත් අනිකරම බොරුවක්. අපි මේ කතා කරන්නේ පරමාර්ථ ධර්ම. පැහැදිලිද? දැන් ඔය දෙක පටලවා ගන්න. පරමාර්ථ ධර්ම තියෙනවා නාමයි රූපයි. වර දෙකක් රූප ගැන තමයි අපි දැන් මුලින්ම ගන්න. ඒක රූප කියන්නේ සම්මුති රූප නෙවෙයි. පරමාර්ථ රූප ගැන දිගටම කතා කරා. ඒක පටලවා ගන්න එපා කිසි කෙනෙක්. හොඳයි. දැන් රූප කියන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මෙතන හොද්දින් අහගෙන යන්න. අපැහැදිලි කරුණක් තියෙනවා නම් මෙහෙම පොඩ්ඩක් අතිස්සුවොත් අහලා ඒකත් එතෙන්දිම පැහැදිලි කරගෙන යන්න පුළුවන්. දැන් රූප කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා පරමාර්ථ ධර්මයක්. රූප හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවක්. ඒ සතර මහා ධාතුව එකට එකතු වීම නිසා හටගන්න උපාදාය රූප හතරක් නිසා. දැන් සතර මහා ධාතුව කිව්වම හතරයි. ඒ හතර දෙනා එකට ඉන්න නිසා හටගත්ත උපාදාය රූප හතරයි. 8යි. දැන් කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය 8 දෙනාට පින්නතුනි කියනවා සුද්ධ අෂ්ටක කියලා. එහෙනම් රූපයක් හැදිලා තියෙන්නේ සුද්ධ අෂ්ටක වලින්. රූපයක් හැදිලා තියෙන්නේ සුද්ධ අෂ්ටක වලින්. එතකොට දැන් සුද්ධ අෂ්ටක මොනවද කියලා බලමු. සුද්ධ අෂ්ටක වෙන්නේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුව එකතු වීම නිසා හටගන්න උපාදාය රූප හතර. සතර මහා ධාතුව තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. හරිද? ඔය සතර මහා ධාතු. ඔය හතර දෙනා නිතරම ඉන්නේ එකට එකතු වෙලා. පඨවිය කවදාවත් වෙනම ඉන්නේ නැහැ. ආපෝ කවදාවත් වෙනම ඉන්නේ නැහැ. වායෝ වෙනම ඉන්නේ නැහැ. තේජෝ වෙනම ඉන්නේ නැහැ. හතර දෙනාම එකතු වෙලා ඉන්නේ. හතර දෙනා එකතු වෙනකොට හැදෙනවා තවත් හට ගන්නා උපාදාය වන රූප හතරක්. ඒ තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා. මේ වර්ණ කියලා කියන්නේ පින්නතුනි මේ ඇහැට පේන සම්මුති පාට එහෙම නෙවෙයි. ඔන්න මතක තියාගන්න. ඔන්න පටලව ගන්න දැන්. මේ ඇහැට පේන පාට නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියපු වර්ණයේ නැමැති උපාදාය රූපේ. පැහැදිලිද? ශබ්දේ. ඊට පස්සේ ශබ්ද ගන්ධ. ගන්ධය කියලා කියන්නේ අපි කෑම කනකොට අපිට දැනෙන සම්මුති ගඳ සුවඳ නෙවෙයි. මේක මොකද්ද? පරමාර්ථ ධර්මය. ඒ වගේමයි රස. රස කියලා කියන්නේ කෑම කනකොට දැනෙන රස දිනෝනේ. ඒ රස නෙවෙයි මේ රස පරමාර්ථ ධර්මයක්. ඔන්න පටලව ගන්න එපා. අපි දකින පාට නෙවෙයි වර්ණ කියන උපාදාය රූපය. අපිට නාසයට අපි දැනෙනවා කියලා හිතන ගන්ධය නෙවෙයි ගන්ධ කියන උපාදාය රූපේ පරමාර්ථ ධර්ම. අපි පොළොස් රස, පරිප්පු රස, මාළු රස, මස් රස කියනෝනේ. ඒවා සම්මුති රස. ඒව නෙවෙයි මේ රස කියලා කියන්නේ. මේවා උපාදාය රූප පරමාර්ථ ධර්ම. පැහැදිලිද? ඕජාව කියන දේ වැටහෙන්නේ රහත් වුණාට පස්සේ කියලා කියන නිසා ඒවා ගැන අවබෝධයක් ගන්න බෑ. ඒක එහෙම අමතක කළා දාන්න. ඒක අමතක කරා කියලා කිසි ගැටලුවක් නෑ. දැන් පැහැදිලිනේ? දැන් රූපේ හැදිලා තියෙන්නේ එහෙමනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන අට. පැහැදිලිද? හරි. දැන් පඨවි කියන්නේ පින්නතුනි අපි කිව්වා තද ස්වરૂපේ කියලා. පඨවි කියන්නේ පස් වලට එහෙම නෙවෙයි. පස්වල ඔය අටම ඉන්නවා. හරිද? එතකොට පඨවි කියලා කියන්නේ තද ස්වરૂපේ. අපි කිව්වා ස්වરૂපේ කියන එක ස්වરૂපේ කියන්නේ ගුණාංගයක් නේ.
නේද? තද ගතිය. තද ගතිය කියන එක ඇහැට පේනවා. නෑ තද ගතිය කියන එක ඇහැට පේන්නේ නෑ. පඨවි කියන එක ඇහෙන් බලා ගන්න බෑ. කනෙන් බලා ගන්න පුළුවන්ද? බෑ. නාසයෙන් මේ සීමාවන් ඉතාම වැදගත්. නැත්තම් හිතන ඕක ඔච්චර දෙයක්ද කියලා අපි. මේ සීමාවන් ඉතාම වැදගත්. ඇහෙන් බලා ගන්න බෑ පඨවිය. කනෙන් බලා ගන්න බෑ. තද ගතිය, තද ස්වરૂපයේ නාසයෙන් හිතා ගන්න බෑ. දිවෙන් හිතා ගන්න බෑ. ඊට පස්සේ කයෙන් හිතා ගන්න බෑ. අතින් හිතා ගන්න පුළුවන් තද ගතිය. හිතා ගන්න පුළුවන්. අතට හිතා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම අතට හිතා ගන්න පුළුවන් මොකද්ද කියන එක ඉදිරියට පැහැදිලි කරනවා. අතින් පඨවි පිළිබඳ අරමුණු ගන්න පුළුවන්. එහෙම හිතා ගන්න. හරියටම. පඨවිය ගැන අරමුණක් ගන්න පුළුවන් කය පාවිච්චි කරලා. අත තියලා ගන්න පුළුවන්. තදද මෘදුද නේද? හරි. ඊට පස්සේ වර්ණය ගැන පුළුවන්ද? වර්ණය ගැන ඇහෙන් පුළුවන්ද? ඇහෙන් වර්ණය හොඳින් මේක තේරුම් ගන්න. මේක කලින් ගොඩාක් කියලා තියෙනවා. ඇහෙන් ඔය වර්ණයේ කියන උපාදාය රූපේ අරමුණු කරන්න පුළුවන්. අල්ලගන්න පුළුවන්. අල්ලගත්තට අපි මේ දකින පාට ඔය වර්ණයේ කියන උපාදාය රූපේ නෙවෙයි. මේ දකින පාට සම්මුති පාට. හරිද? මේ පාට සේරම සම්මුති. අපි බලමු එහෙනම් ඕක කොහොමද හැදෙන්නේ කියලා. ඔන්න ඕක තමයි තේරුම් ගන්න. හරි. ඊට පස්සේ වර්ණය. දැන් ඊට පස්සේ ගන්ධය කියන එක පුළුවන් ද ඇහෙන් අල්ලගන්න? බෑ. ගන්ධය කියන එක ඇහැට බෑ. හරිද? හරි. ඊට පස්සේ ගන්ධය. ඊට පස්සේ රසය. රසය ඇහෙන් පුළුවන්ද? ඒකත් බෑ. හරිද? ඕජාව කියන එක එකකින්වත් බෑ. අපේ කිසිම ඉන්ද්‍රියකින් ඕජාව බෑ. හරි. දැන් ඔන්න පඨවිය හරි. පඨවිය බලන්න පින්නතුනි. පඨවිය කියන එක පඨවිය ඇහෙන් අල්ලගන්න පුළුවන්ද? පඨවිය ඇහෙන් අල්ලගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පඨවිය කියන එක කියන්නේ තද ස්වરૂපේනේ. තද ස්වરૂපේට හැඩයක් නැහැ මොකක්වත්. හැඩයක් නැහැ. ඒ තද ස්වરૂපේ පඨවි ගතිය තියෙන ඒ ද්‍රව්‍යේ ඒ දේ හැඩය ගැන නෙමෙයි මේ කියන්නේ. හරිද? දැන් අපි තුමු මේස දෙකක් තියෙනවා. එක මේසයක් හදලා තියෙන්නේ ඉඹුල්ලියකින් නැත්තම් කොට්ටලියකින්. තව මේසයක් හදලා තියෙන්නේ හොඳ හයියලියකින්. මේ තද ගතිය දුර ඉඳලා ඇහෙන් කියන්න පුළුවන්ද? ඇහෙන් බලන්න බෑ. ඒ නිසා මේ තද ගතිය නැත්තම් පඨවිය කියන එක ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තද ගතිය කියන එකට කිසිම හැඩතලයක් දිගටිද රවුම්ද උල්ද කිසිම හැඩයකුත් නැහැ. හරිද? පඨවිය. එහෙමනම් පඨවියට හැඩයකුත් නැත්තම් ඇහැට පේන්නේ නැත්තම් පඨවිය අපිට දැක ගන්න පුළුවන්ද? ඇහැට දැක ගන්න බෑ. පඨවිය. පැහැදිලිනේ? හරි. දැන් ආපෝ කියන එක ගමු. ආපෝ කියලා කියන්නේ පින්නතුනි යම්කිසි දෙයක් යම්කිසි දියරයක් වැగిරලා යන්න වගුරුවන්න හේතු වන බලය ශක්තිය. ඒක ඇතුලේ තියෙන ඒක ශක්තිය. ඒක ඇහැට පේනවද? දියරයක් විසිරලා යන ගතිය නම් පේනේවි. ඒ දියරේ පේන්නේ. නමුත් අර ආපෝ කියලා දේ පේනවද? ආපෝ කියන එක පේන්නේ නැහැ. ආපෝ කියන එක ඇහැට අල්ලගන්න බෑ. පැහැදිලි නේද? දැන් දියර දෙකක් ගන්නකො අපි හැමදාම ගන්න උදාහරණය පොල් තෙලුයි වතුරයි. වතුර ටිකක් මෙහෙම දැම්මොත් වතුර දිගට ගලාගෙන යනවා. පොල් තෙල් ටික හිම ඉක්මනට ගලන්නේ නැහැ. ඉක්මනට ගලන්නේ නැහැ. ඇයි? වතුර වල ආපෝ ගතිය වැඩි. වැగిරෙන සුළු ගතිය වැඩි. ඒක දුර දිප්පට පස්සේ ඇහැට පේනවද? වගුරු වල බලන්න පුළුවන්. නමුත් ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ ආපෝ කියන එක ඇහැට පේන්නේ නැහැ. එතකොට මේ වැగిරෙන සුළු ගතිය ආපෝ කියන එකට හැඩතලයකුත් නැහැ මොකක්වත්. දිගටිද රවුම්ද මොකක්වත් නැහැ. පැහැදිලිනේ? හැඩතලක් නැහැ. හරි. පඨවි ආපෝ. තේජෝ. තේජෝ කියන්නේ උණුසුම. උණුසුම සිසිල් බව ඇති කරන ගුණාංගය. දැන් රත් වෙච්ච යකඩෙකුයි රත් නොවිච්ච යකඩෙකුයි තියෙනවා. ඈතින් නම් පුළුවන් ද බලලා මෙන්න මේක රත් වෙලා කියලා ඇහින් කියන්න පුළුවන්. ඇහින් කියන්නේ බෑ. ඒ කියන්නේ තේජෝ කියන ගුණාංගයත් ඇහැට අල්ලන්න බෑ. ගෝචර වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ තේජෝ කියන ගුණාංගයට හැඩයක් තියෙනවද? හැඩයකුත් නැහැ. එහෙනම් තේජෝ කියන එක නා ඇහැට පේන්නෙත් නැහැ හැඩයකුත් නැහැ. පඨවි ආපෝ තේජෝ. වායෝ. වායෝ කියන වාතය නෙවෙයි යම්කිසි දෙයක් පුම්බන්න හකුලවන්න හේතු වෙන ශක්තිය. ඒක ඇහැට පේනවද? ඒක ඇහැට පේන්නෙත් නැහැ. ඒකට හැඩයක් තියෙනවද? ඒකට හැඩයකුත් නැහැ. එහෙමනම් සතර මහා ධාතුන්ටම හැඩතල මොනවත් නැහැ, ඇහැට පේන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලිනේ? හරි.
සතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ තද්ද ස්වરૂපයේ වැగిරෙන සුළු ස්වરૂපයේ උණුසුම් සිසිල් බව ඇති කරන ගුණය සහ පිම්බෙන හැකිලෙන ඒ ගුණාංගය. ඕක කනෙන් බලා ගන්න පුළුවන්ද? කනට ගෝචර වෙන්නේ නැහැ. කනට ගෝචර වෙන්නේ නැහැ. නාසයෙන් පුළුවන්ද? නාසයටත් බෑ. දිවෙන් පුළුවන්ද? දිවටත් බෑ. කයට අතට විතරක් පුළුවන්. පටවියයි තදද මෘදුද පොට්ටක් අරමුණු කරන්න පුළුවන්. ඒ වගේමයි උණුසුම්ද සිසිල්ද කියන තේජෝ ගතියත් අරමුණු කරන්න පුළුවන්. ආපෝ ගතියවත් වැగిරෙන සුළු ගතියවත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අතට කයින් ගන්න බෑ කියලා. කයින් අරමුණු කරන්න බෑ වැగిරෙන සුළු ගතියවත්. දැන් වැగిරෙන සුළු ගතිය පොල් තෙලුයි වතුරයි. ඒ දෙක ඇහැ වහගෙන අත තියලා බලනකොට වෙනසක් දැනෙනවනේ. ඒ දැනෙන්නේ ආපෝ ගතිය නෙවෙයි පඨවි ගතියයි දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා. පැහැදිලිනේ? එතකොට මේවා අපිට කොහෙත්ම හිතා ගන්න බැරි දේවල්. ඒව තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට අවබෝධ කරගත්ත දේවල්. මුලින් ගමනේ මුල් ටික උන්වහන්සේ ගැන විශ්වාසය තියලා තමයි අපිට මේ ගමන යන්නේ. ඒකයි කියන්නේ ධර්මය අවබෝධ වෙනකොට සෝතාපන්න ඵලයට එනකොට සත්තු පුද්ගලයෝ නැති වෙනවා. දැන් අපි කියන්නේ සත්‍ය පුද්ගලයෝ කියන්නේ රූප මොන රූපද? සම්මුති රූප. ඒවා සම්මුති රූප. ඒවා බොරු රූප. මේ ලෝකේ තියෙනේව නෙවෙයි. එතකොට ඒව නැහැ කියලා හොඳටම අවබෝධ වෙනවා. අන්න සක්කාය දිට්ඨිය කියන එක නැති වෙනවා. හරිද? එහෙමනම් මේවා කොහොමද මේ මවල පෙන්වන්නේ කවුද කියලා තේරුම් ගන්න ඕනේ. මහා මාර්ගයක් නෙවෙයි මේක. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනකොට සත්‍ය පුද්ගලිය මේ ලෝකේ නැති බව හොඳට අවබෝධ වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනකොට මේ පින්නතුන් දන්නවා තවත් තියෙනවා විචිකිච්ඡාව කියලා දෙයක් නැති වෙනවා. විචිකිච්ඡාව කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්ම කරුණු පිළිබඳ තියෙන සැකය. ওই දෙක එකට නැති වෙන්නේ. තියෙන්නෙත් එකට සැකෙත් එකට තියෙනකන් සැකේ තියෙන තාක්කල් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. සත්‍ය පුද්ගලයෝ මේ ලෝකයකට ඉන්න තාක්කල් බුදුරජාණන්සේ කිව්ව දේ ගැන අපිට සැකයි. කොච්චර බුදු පූජා තිබ්බත් අපිට බුදුරජාණන්සේ කියපුව අපිට සැකයි. මායя කියන එක තමයි අපි පිළිගන්නේ. හරිද? බුදුරජාණන්සේ කියපු දේ විශ්වාස කරලා ඒ ගැන තියෙන සැකේ සම්පූර්ණයෙන් නැති වෙනකොටම අර සක්කාය දිට්ඨිය සත්‍ය පුද්ගලයෝ මේ ලෝකේ නැහැ කියලා තේරෙනවා. අපි සත්‍ය පුද්ගලයෝ නෙවෙයි දකින්නේ. මේ දකින්න දේ මොකද්ද කියලා තේරෙනවා. ඔන්න ඕක දැකගත්තා නම් සතර අපාගත වෙන්නේ නැහැ මේ පිටුතු. එතෙන්ටයි මේ එක්කගෙන යන්න හදන්නේ තල්ලු කරගෙන කොහොමද? ඒ නිසා කොහොමහරි මේක අහගන්න. ඒ වගේම තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඊළඟ එක සීලප්පත පරාමාස. සීලප්පත පරාමාස කියන්නේ පින්නතුනි ඔය අර හරකින් වගේ ඉන්න එක කුකුලම් වගේ ඉන්න එක එළුවම් වගේ ඉන්න එක ඒක නෙවෙයි. ඊට එහා ගිය දෙයක් තියෙනවා. හරියටම කිව්වොත් සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ තරඟ කර කුසල් රැස් කරන්න යන්නේ නැහැ. තරඟ කර කුසල් රැස් කරන්නේ නැහැ. Tamanට මොන හරි කාර්යභාරයක් ආවොත් මේ සසරින් ඊතර වීමම අරමුණු කරමින් එයා ඒ දේ කරනවා. එයා ඒකෙන් අරක බලාපොරොත්තු වෙන්නේ මේක බලාපොරොත්තු වෙන්නේ මොකක්වත් නැහැ. එකම දේ බලාපොරොත්තු වෙන්නේ මේ දුකින් මිදෙන එක විතරයි. ඒ කියන්නේ අවිද්‍යාව නැත්තම් අවිද්‍යා පත්‍ය සංකාර. සංකාර කියන එක නැති වෙනවා. සංකාර කියලා කියන්නේ පින්නතුනි කුසල් අකුසල් දෙක. ඒ විතරක් නෙවෙයි ධානය ලැබුවත් මේක පටලවාගෙන ඉන්න සමාජයේ ධානය ලැබනේවත් අනිවාර්යෙන් වැටෙන්නේ පුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාරය අතර වැටෙන්නේ. ඒවත් මොනවද පින්නතුනි? ඒවත් කුසල වර්ගය. ඒ කුසල වර්ගය. යම්කිසි කෙනෙකුට මේ සසර අරගෙන යන්නේ නැති දෙයක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ කුසල් කියන සීලුම දේවල් මේ සසර අරන් යනවා. දැන් තර්කයේ තියෙන ගොඩක් අයගේ කුසල් මේ පින තමයි මේ සසර අරන් යන්නේ. කුසල් සසර අරන් යන්නේ නැහැ කියලා. මේ පින කුසලයේ කියන එක පින්නතුනි මේ මෑතක ඇති කරපු මාර සංකල්පයක්. අපේ ගාල්ල පැත්තේ ලොකු හාමුදුරුවෝ කෙනෙක්. නමගම අපි කියන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුදුරා කියලා සංකල්පය. ඒකත් අරගෙන යන්නේ අපිට මතක විදියට 2006 අවුරුද්දේ
බිබිල පැත්තේ ලොකු හාමුදුරුවෝ කෙනෙක් සංචාරක කර්මාන්තය පිළිබඳව ලොකු උනන්දුවක් තිබ්බ හාමුදුරුවෝ කෙනෙක් තමයි ඇවිල්ලා ওই ටික සාකච්ඡා කරලා අපිත් එක්ක ওই ගමන යන්න හැදුවේ. එදත් අපි විරුද්ධ වුණා. නමුත් දැන් මේ ගමන හොතටම යනවා. දැන් ගොඩාක් ඉන්නවා අනුගාමිකයෝ හැදිලා බුදුරජාණන් වහන්සේ ලංකාව ඉපදුනා කියලා කියන්නේ. නෝ මාර සංකල්ප. අපි පින්නතුනි දක්ෂ වෙන්න ඕන අපිට බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනත්, ඉන්දියාවේ ඉපදුනත්, එංගලන්තේ ඉපදුනත්, ඇමරිකාවේ ඉන්න අපිට මොකද? අපිට ඉපදිච්ච තැන වැදගත් නෑ. දැන් මාර සංකල්පය කියන්නේ බලන්න මේ පින්නතුන් මේකේ තර්ක කර කර ඒ ඔස්සේ යනවා මේ අමාරුවෙන් ගත්ත මේ මිනිස්්‍ය ආත්මය. ධර්මය අවබෝධ කරගන්න තියෙන කාලේ එහෙම්මත බහුව වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. කවුද දැන් මේ වෙසනේ මේ විනාශය කළ තියෙන මායя? මාර සංකල්ප හදනවා. සංකල්ප හදා දුන්නට පස්සේ වරයන් අපේ කට්ටිය ඕන තරම් ඉන්නවා. මායයට ගොඩක් අය ඉන්නවනේ. මායයට ඉන්නව මේ මහ පොළොව වගේ බර දස ගුණයක සේනාව. දස බිම්බරක් මාර සෙනග කියන්නේ ඒක. ඔය සේරම එයාලගේ කට්ටිය. දස බිම්බර මාර සෙනග තමයි බුදුන් වහන්සේ මෙහි බුදුනායි කියනවා. හරිද? පින් කරොත් විතරක් ඒක සසර අරන් යනවා. කුසල් කියන එක සසර අරන් යන්නේ නැහැ. නිවනම තමයි දෙන්නේ කියලා කියනවා. මේ ඔය පින්නතුනේ ඒවා කියන්නේ මේ නිවන් දකින්න නම් කුසල් අකුසල් ගැන කතාවක් නෑ. තියෙන්නේ ආශ්‍රවයන් තමයි නැති කරන්න ඕනේ. ආශ්‍රවයන් නැති කිරීම සබ්බාසව සූත්‍රයේ සියලුම ආශ්‍රයන් ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම හොඳ මජ්ක්‍ධිම නිකායේ තියෙන සබ්බාසව සූත්‍රයේ ඉතාම ලස්සන බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. ආශ්‍රව කියලා කියන්නේ පින්නතුනි පරණ අපි අතීත මතකයන් තමයි සියල්ලම ආශ්‍රව කියලා කියන්නේ. කුසල් අකුසල් කියන මේ බොහොම රළු ඕලාරික දේවල් නෙවෙයි තියෙන්නේ. බොහොම සියුම් දේවල්. ඒ தത്വෙටම යන්න වෙනවා අපිට නිවන් දකින්න. මොන කුසල් ගැන කුමන කතාවක්ද? ඒව නෙවෙයි අපේ හිතට අතීතයක් කියන එක නැති බව අපිට වැටහෙන්නේ. අතීතයක් කියන එක නැති බව වැටහෙනවා කියලා කියන්නේ මේ අතීතය අමතක කරනවා කියන එක නෙවෙයි. අතීතය අමතක කරනවා කියන එක නෙවෙයි. එහෙමනම් පිස්සොන්ට අතීතය අමතක වෙලා ඒ කට්ටිය රහත් වෙලා. ඊනම් පුරාණ තත්ත්වෙටපත් වෙලා නෑ. අතීතය අමතක වෙන එක නෙවෙයි. අතීතයේ කියන දෙයක් නැති බව වැටහෙන්න ඕන. අද දවස් ධර්ම දේශනේ ඒකත් අපි පැහැදිලි කරනවා. මේ පින්නතුන් අහගෙන හිටියෝ. අතීතය කියන එක ඇත්තටම නෑ. අතීතයක් කියන එකක් නෑ. වර්තමානයක් විතරයි අපිට තියෙන්නේ. එතකොට අතීතයක් නැත්නම් අපිට භවයකුත් නෑ පිළිතුරු. භවයක් කියලා කියන්නේ අපි දැකපුවා අහපු දේවල් අපිට මතක් කරගන්න පුළුවන්. දැකපු දේවල් අහවල් තැන්වල තියෙනව නේද? දැන් මේ පින්නතුරුගේ ගෙවල් දොරවල් අහවල් තැන්වල තියෙනව නේද? තියෙනව නේද? යාළුවෝත් අහවල් තැන්වල ඉන්නව නේද? හොයාගෙන යන්න පුළුවන් නේද යාළුවෝන්? භවයේ තියෙනවා. ඔය හොයාගෙන යන්න පුළුවන් වගේම අවසාන මොහොතේදී මේ පින්නතුන්ගේ චුතිසිතත් ඒ මොකක් හරි හොයාගෙන යනවා. ඒ යනකොට තමයි අනිවාර්යයෙන්ම සතර පායුරුම වෙන්නේ. භවයේ නැත්තම් අතීතය නැහැ කියලා වටහා ගත්තොත් අතීතේ නැති බව තේරෙනවා නම් භවයේ නැති වෙනවා. භව පච්චයා ජාති. භවයේ නිසා තමයි ඉපදීම. ඉපදීම කියන්නේ කෙනෙක්ගේ ඉපදීමම නෙවෙයි ස්කන්ධයන්ගේ පහළ වීම. ස්කන්ධයන් පහළ වෙන්නේ නැත්තම් යා නිවන් දැක. ඒක ඉතා හොඳින් අපි පැහැදිලි කරනවා. ඒ නිසා දැන් සක්කාය දිට්ඨිය නැති වෙනකොට විචිකිච්ඡාවක් නැති වෙනවා. ඒකම සීලපත පරාමාසක් නැති වෙනවා. සීලපත පරාමාස නැති වෙනවා කියලා කියන්නේ සසර අරන් යන්න හේතු වන කිසිම කුසලයක් ධානයක් ඒව පස්සේ එළවල යන්නේ නැහැ කිසිම එක. ඒව පස්සේ යන්නේ නැහැ. එයාට තේරෙනවා කිසිම දෙයක් නැහැ. අන්තිමට තියෙන්නේ බාහිරේකුත් නැහැ ආධ්‍යාත්මිකුත් නැහැ. තියෙන එකම දෙයයි වර්තමානයේ සිටිවිල්ලක් ඉපදිලා ඒ සිටිවිල්ල නිරුද්ධ වෙනවා. ආයි සිටිවිල්ලක් ඉපදිනවා නිරුද්ධ වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔච්චරයි තියෙන්නේ. ඔය කුසල අකුසල ආනෙන්ජීය සංකා ඔය මොනවත් වැඩක් නැහැ පිටු. ඔය බොහොම ඕලාරික, බොහොම ලාමක, බොහොම බොළඳ දේවල්. පින කුසලයේ ගැන තර්ක කරන්න යන්න එපා කිසි කෙනෙක්. ඒවත් තේරුමක් නැති මාර සංකල්ප. මෙන්න යායුතු දේ එතෙන්ට යන්න. එතෙන්ට යන්න ආශ්‍රව නැති කරන්න. ආශ්‍රව කියලා කියන්නේ පෙර ඇසුර.
පෙර ඇසුර කියලා කියන්නේ අතීත මතකය. අතීත මතකය නැති කරනවා කියලා කියන්නේ අතීතය අමතක කරන එක නෙවෙයි. අතීතේ නැති බව වැටහෙනවා. ඒක හරි වෙනස් ඒක. ඒ වගේම හරිම සුන්දරයි. ඒක අද දවසේ මේ පිළිතුරු අපි කියලා දෙනවා. දැන් අපි පැහැදිලි කරමින් හිටියේ මොකක්ද? රූප ගැන. රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කිව්වා. එතකොට අපි රූප ගැන කියලා අපි කිව්වා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ දේවල්. උන්වහන්සේගේ වචනේ ඒ විදිහට මේ පින්නතුන් පිළිගන්න. එතකොට තමයි මොකක්ද විචිකිච්ඡාව නැති වෙන්නේ. විචිකිච්ඡාව නැති වුණොත් තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. පැහැදිලිනේ? එතකොට මේ අපි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු දෙයමයි මේ පින්නතුන්ට පැහැදිලි කරන්නේ. කිසිම වචනයක් වෙනස් කරන්නේ නැහැ. අපි හිතේ තියෙනව දාන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන් මේක පුළුවන් තරම් හොඳින් අහගන්න. එතකොට රූපේ හැදිලා තියෙන්නේ මේ පරමාර්ථ රූප, සම්මුති රූප අපිට වැඩක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය හතර. ඔය හතරම අපේ ඇහැට පේන්නේ නැහැ. වර්ණය කියන එකත් අපේ ඇහෙන් අරමුණු කරන්න පුළුවන් වුණාට මේ පේන පාට ඒ වර්ණයකින් උපාදාය රූපේ නෙවෙයි කිව්වා. පැහැදිලිනේ? එහෙමනම් වර්ණයකින් උපාදාය රූපෙත් ඇහැට පේන්නේ නැහැ. අරමුණු කරන එක වෙනයි, ඇහැට පේන එක වෙනයි. පැහැදිලිනේ? හරි. වර්ණ. ගන්ධය කියන එකත් ඇහැට අල්ල ගන්නවත් බෑ. රසයත් එහෙමයි, ඕජාවත් එහෙමයි. එහෙමනම් මේ පින්නතුන්ට පැහැදිලි ඇති පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධ අෂ්ටකම ඇහැට පේන්නේ නැත. පැහැදිලිද ඒක? දැන් ඒක පේන්නේ නැහැ කියලා කිව්වම මේක අර ගලේ කෙටුවා වගේ හිතේම කොටා ගන්න ඕන. මේක බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ අපි සසර යනවා දුක් විඳි යනවා බලන් ඉන්න බැරුව. මේක කියලා තියෙන්නේ. මහා අනුකම්පාවෙන් තමයි උන්වහන්සේ කල්පය කියන එක අපි කිව්වනේ. කල්ප ලක්ෂ. ඒ වගේම ලක්ෂ. කල්පේව සෙට් හරි ගසන ලක්ෂ සෙට්. ඛණ්ඩා මේවා සෙට් හරිද? කල්ප ලක්ෂ. ඒ වගේම අසංකේය බිඳු 140. අසංකේය හතරක් උන්වහන්සේ කෙලින්ම මේ සංසාරේ දුක් විඳේ ඇස් ඉස් මස්ලේ ජීවිතය අමුදරුවන් දන් දෙමින් රටරාජ්‍ය දන් දෙමින් ආවේ උන්වහන්සේම පරෝපදේශ රහිතව මේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සත්‍ය අවබෝධ කරලා අපිට දේශනා කරනවා කියන ඉතල යාව. මහා අනුකම්පාවකින් ආවා. ඇවිල්ලා මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. අපේ බුද්ධ ආගමේ කියලා කියන අයට කිසි ගාණක් නැහැ ඒක. හැබැයි බුදු පූජා කරන කටුල පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ හිටියනම් මෝඩ පුරුෂයෙක් කියලා කතා කරනවා. මේ ධර්මයේ මෙච්චර නිවෙන්න ධර්මයේ උන්වහන්සේ කොච්චර අමාරුද මේක සොයාගත්තේ. කොච්චර දුක් විඳින්නද? ශාන්තිවාදී තාපසේ විදිහට ඉන්නකොට ඇගේ කොටස් කැපුවා. කීයත් වලින්. ඒත් ඉවසගෙන හිටියා. ඒ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. ඊට පස්සේ මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100කට වඩා වැඩි වෙන්න ඕනේ. අවුරුදු ලක්ෂයකට වඩා අඩු වෙන්න. ඔය අතරේ කාලෙත් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. දැන් බලන්න දැන් කකුසඳ කොණාගම කාශ්‍යප කියන මේ බුදුරජාණන් වහන්සේලා තුන්දෙනාම පහළ වුණේ මනුස්ස ආයුෂ ලක්ෂයයි මට මතක නැහැ ඊට පස්සේ 30000යි 20000යි වගේ කාල සීමාවක් තුලදී මනුස්ස ආයුෂ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පහළ වෙනකොට අවුරුදු 20000. මට මතකේ නිවැරදි නම් පරමාවුෂ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ බලන්න හොයාගෙන අපි වෙනුවෙන්ම නෙවෙයි කියලා උන්වහන්සේ මේ ගමන ආවේ කල්පලක්ෂ 20කට කලින් ඉඳන් ආරම්භ කරපු ගමන කල්පලක්ෂ 4ක ඉඳලා අපි වෙනුවෙන්ම උන්වහන්සේ ආවා අපිටම ධර්මයේ දේශනා කරනවා කියලා හිතාගෙන ආවා. ඇවිල්ලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මිනිසාගේ පරමාවුෂ අවුරුදු 120යි. තව පොඩ්ඩක් අඩු වුණා නම් උන්වහන්සේ පහළ වෙන්නේ නැහැ. කාලය බලනවා. දීපේ දේශයේ කුලයේ මව් බලන. මුලින්ම එක කාලේ. ඔන්න කාලය කියන්නේ ඔව්. මිනිසයාගේ පරමාවුෂ කොච්චරද බලනවා. බොහොම යන්තමින් අපිට අවස්ථාව ලැබුණා මේ පින්නතුන්ට වාසනාවන්ත වුණා අපි කවුරු ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහන්න. අවුරුදු 120යි. තව අවුරුදු 20ක් අඩු වුණා නම් එහෙම උන්වහන්සේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් අන්ධකාරයේ තියෙන ලෝකේ. අන්ධකාරය කියන්නේ සද්ධර්මයක් නෑ. කොච්චර ඕන වුණත් පින්නතුනි මේ සංසාරේ කොච්චර එපා වුණත් මේ පින්නතුන්ට සමහර වෙලාවට එපා වෙනවා. ඒ එපා වීම දිගටම තියෙනවා නම් තමයි හොඳ. සමහර වෙලාවට එපා වෙනවා. කරදර බාධක එනකොට
පුදුම විදිහට කරදර බාධක එක පිටේ කෙනකොට මේ සසරේ පාවුන. කොච්චර එපා වුණා. අර පිටිකල අපේ ගුණරත්න හඳුරු කියනවා වගේ. ඇඳුමක් ෂර්ට් එකක් ගලවලා විසි කරනවා වගේ මේකෙන් අයින් වෙන්න පුළුවන්ද? මේකෙන් අයින් වෙන්න බෑ. අයින් වෙන්න ක්‍රමයක් පේන තෙක් මානික නැහැ. ඔය කිසිම කුසලයක් කරලා ධානය වඩලා මේකෙ මිදෙන්න පුළුවන් මගක් නැහැ. උන්වහන්සේ කියලා දුන්නු මග තමයි එකම මගේ මිදෙන මග. එතකොට ඒක කියලා දෙන්න උන්වහන්සේ ආවේ අන්තිම මොහොතේදී. ආයුෂ 120යි. මනුෂ්‍ය ආයුෂ 120යි 100ක් වුණා නම් උන්වහන්සේ පහළ වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ පහළ වෙලා උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේලා 28 දෙනාගෙන් අඩුම කාලයක් ආයු වලදී. අවුරුදු 45යි. අනිත් සීලම කට්ටිය අවුරුදු 20000 ඉඳලා උඩට ලක්ෂ දක්වා. බුදුරජාණන් වහන්සේ 28 දෙනා අනිත් 27 දෙනා. අවුරුදු ලක්ෂයයි කොහොමම 60000යි 30000යි 80000යි 20000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000යි අපිට මතක තියෙන විදියට. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80යි අවුරුදු 80න් අවුරුදු 45යි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ. කෙටි කාල සීමාවක් තුල හැබැයි අති විශාල සත්‍ය ප්‍රමාණය. සූවිසි අසංකේය සංඛ්‍යාත ප්‍රමාණය. සූවිසි කියන්නේ 24 දාලා අගට 140ක් එකතු කරන්න. එච්චර ප්‍රමාණයක් උන්වහන්සේ නිවන් දැක්කුවා. ඊට දැක්කා මේ කාලය තමයි හොඳම කාලය. පිරිහිලා තියෙන මනුෂ්‍ය ලෝකේ උපරිම විදියට. අවුරුදු 120 නිසා මට පහළ වෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අන්තිම මොහොතේ මේ වෙලාව තමයි හොඳම මොහොත. අවුරුදු 60000 80000 නෙවෙයි හොඳම මොහොත. ඒ කාලේ කොහොමත් මිනිස්සු බණ පදයක් ඇහුව ගමන් යනවා. නිවන් දකින්නවා. පිම්පිරිච්ච මිනිස්සු. දැන් ඉන්නේ සම්පූර්ණයෙන් පව් කරපු අය. හැබැයි මේ පව් කරපු අය අතර ඉන්නවා නිවන් දකින්න පින තියන අය කියලා තමයි උන්වහන්සේ මේ ලෝකේ පහළ වුනේ. අපි ගැන හිතලායි පහළ වුනේ. ඊට පස්සේ ගොඩාක් බුදුරණාහිසේලාගේ ශාසනය උන්වහන්සේගේ පරිනිර්වාණයත් එක්කම ශාසනයත් පරිනිර්වාණයටපත් වෙන අවසන් වෙනවා. අපේ බුදුරණාහිසේ මේ පින්නතුන් අපි ගැන හිතලම තමයි අවසන් මොහොතේදී අදිෂ්ඨාන කරා ශ්‍රී සත්‍ය ධර්මය අවුරුදු 5000ක් පවතින්නේ. දැන් මේ 5000න් 2600 ගණක් ඉවරයි. දැන් මේ අර අභාවයට යන කාල සීමාව. ඒ කාලේදී මේ අපේ බුදුරණන්සේ ගෞතම බුදුරණන්ගේ ශාසනය පිරිමින් යන කාලෙක බුද්ධාගමේ කියලා කියන අය සද්ධර්මයේ ගැන කිසිම සැලකිල්ලක් නැතුව අන්ධයන් වගේ අන්ධානුකරණය කරද්දී පින්නතුන් පොඩි පිරිසක් එකට එකතු වෙලා ආර්ය සත්‍යයට සවන් දුන්නා කියලා යම් කිසි දවසක මේ පින්නතුන් දහන්න පුළුවන් හරියට අර බාහිය එයා ඉපදිලා ඉස්සර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහිලා යන කාලයක 7 දෙනෙක් එක්ක ගලකට නැගලා නිවන් දකින්න උත්සාහ කරා. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් තමයි මේ පින්නතුන්ට ලැබිලා තියෙන්නේ. පැහැදිලිද මම කියපු උපමාව ටිකක් දිගට උපමාව සම්බන්ධ කරලා කිව්වේ. ඒ 7 දෙනා හා සමානයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනය පිරිහී යන කාලෙදී අන් අය කරන විකාර දැකලා මේ දුකින් මිදෙන්න ඒ 7 දෙනා උත්සාහ කරන නිසා ඒ 7 දෙනාම ඒකේ ඵල නෙලා ගත්තා. මේ පින්නතුන් දැන් ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනය පිරිමින් යන කාලේ බුද්ධාගමේ කියලා කියන අය කරන මේ විකාර දේවල් බලලා ඒ ගැන කලකිරිලා ඕක නෙවෙයි මග පැහැදිලිවම මේ නිර්වාණ මාර්ගයේ තියෙනව නේද කියලා මේ සත්‍ය ධර්මයට සම්බන්ධ දීලා ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනව නම් මේ පාර බැරි වුණත් වරදින්නේ නැහැ මේ පින්නතුන්ට විසකවම අන්තිම බස් එක අපිට එනවා මේ මහා භද්‍ර කල්පේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ අපි සසර පුරුදු කරපු අය එතන මේ පින්නතුන්ට වරදින්නේ නැහැ එතකොට. පැහැදිලිනේ? ඒකට දැන් සසර අපි පුරුදු කරගෙන යන්න ඕනේ. මේ අපිට ලැබිච්ච මනුෂ්‍ය ආත්මය මේ ජීවිතය හොඳට ප්‍රබාරවත්. හරි. එතකොට අපි පැහැදිලි කරා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඔය අටම. ඒ කියන්නේ රූපයක් හැදිලා තියෙන ඔය අටම ඇහැට පේන්නේ නැහැ. හැඩතලක් නැහැ. කිසිම හැඩයක් නැහැ. එතකොට දැන් රූපයක් ගත්තොත් එහෙම රූප තියෙනවා මේ බාහිරේ. තමන් හිතන්න තමන් ගැන තමන්ට බාහිරය ගැන හිතන්න. තමන්ට කියන නම තමයි මේ පරමාර්ථ ධර්මවලදී තමන්
ආධ්‍යාත්මය කියලා කියනවා තමන්. තමන්ට පිටින් තියෙන සියලුම දේවල් වලට කියනවා බාහිරය කියලා. දැන් බලන්න පොඩ්ඩක් බාහිරය දිහා. බාහිරයේ තියෙන බුදුරජාණන් වහන්සේ කියනවා රූප. පරමාර්ථ රූප. ඒව හැට පේනවද? හැට පේන්නේ නැහැ. හැඩතල තියෙනවද? හැඩතලත් නැහැ. හැබැයි අපි දකින දේවල් අපි දකින්නේ සම්මුතිය. සම්මුතියේ පාට තියෙනවද? පාට තියෙනවා. හැඩතල තියෙනවද? හැඩක් තියෙනවා. ත්‍රිමාණ හැඩ තියෙනවා පේනවනේ. ඔන්න දැන් තේරෙනවා අපි ඉන්නේ මුලාවේ, අපි ඉන්නේ මෝඩකම. බුදුරජාණන් වහන්සේ කියනවා බාහිරේ තමයි රූප තියෙන්නේ. බාහිරේ රූප තියෙනවා. ඒ රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රස ඕජා කියන සුද්දෂ්ටක එකතු වෙන්නේ. ඒ එකක්වත් ඇහැට පේන්නේ නැහැ, කිසිම හැඩයකුත් නැහැ. එමුණ රූප වලට හැඩයකුත් නැහැ, ඇහැට පේන්නේත් නැහැ. හැබැයි දැන් දකින්න ඒවට හැඩයක් තියෙනවා, පාටකුත් තියෙනවා. ඔන්න මේ විපර්යාසය මේ වෙනස කරලා දෙන්නේ කවුද කියන එක තේරුම් ගත්තා නම් හරි. ඒක තමයි අපි ටික ටික පැහැදිලි කරන්නේ. දැන් පැහැදිලිනේ කිව්ව ටික. හරි. එතකොට පින්නදිනේ මේ රූපයක් හැදිලා තියෙනවා. රූපයක් හැදිලා තියෙන රූපයක් බෙදාගෙන ගියාම තවදුරටත් බෙදන්න බැරි. පුංචිම ඒකක තියෙනවා රූප කලාප කියලා. පුංචිම ඒකක. බුදුරජාණන් වහන්සේ කියනවා රූපයක් හැදෙන්නේ රූප කලාප එකතු වෙන. රූප කලාප අනන්ත සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මේක හොඳින් අහගන්න. අනන්ත සංඛ්‍යාවක් එකතු වෙලා තමයි රූපයක් හැදෙන්නේ. රූපයක් හැදෙන්නේ රූප කලාප ගොඩාක් එකතු වෙලා. පැහැදිලිද? එතකොට රූප කලාප වල තියෙන්නේ අර කිව්ව විදියටම ওই සුද්දෂ්ටක. රූප කලාප හැදිලා තියෙන්නේ සුද්දෂ්ටක. මොනවයින්ද? සුද්දෂ්ටක. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන 8 දෙනාම තියෙන රූප කලාපයක. අන්න ඒ වගේ රූප කලාප කෝටි ගණන් එකතු වෙලා තමයි මේ රූප හැදිලා තියෙන්නේ. හැබැයි අර සුද්දෂ්ටක පේන්නේ නැති නිසා සුද්දෂ්ටක වලින් හැදිලා තියෙන රූප කලාප හැට පේන්නේත් නැහැ. රූප කලාප හැට පේන්නේ නැති නිසා රූප කලාපයකට එකතු වෙලා හැදිලා තියෙන රූපය හැට පේන්නේත් නැහැ. පැහැදිලිනේ? හැඩතලයකුත් නැහැ. හරි. එතකොට දැන් මේ රූප කලාප තියෙන විදිහත් අපි කිව්වා. රූපයක රූප කලාප තියෙන්නේ එකිනෙකට ඇලිලා සම්බන්ධ වෙලා නෙවෙයි. එකිනෙක අතර අවකාශය තියාගෙන. හිස් අවකාශය තියාගෙන තමයි ওই රූප තියෙන්නේ. රූප කලාප තියෙන්නේ. පැහැදිලිනේ? හරි. දැන් රූපය කියන එක ඇහෙන් දකින්නත් බෑ, කිසිම හැඩතලයකුත් නෑ රූපෙට. හරිද? එතකොට දැන් මේ දකින්නේ අපි. දැන් මේ දකින්නේ සිතින් මවාපාන මායාව. ඔන්න අපි දැන් කිව්වා. මේ දකින ත්‍රිමානීය පාට රූප. පේනෝනේ වටේට? මොනවද තියෙන්නේ? බිත්ති තියෙනවා නේද? ජනල් දොරවල් තියෙනවා, සිල්ලැත්තෝ ඉන්නවා, පුටු තියෙනවා. පැහැදිලිද? බිම ටයිල් කරලා තියෙනවා, සිවිලිමක් තියෙනවා නේද? එහා පැත්තේ ඈත තියෙනවා, ගස්වැල් පේනවා, ජනෙලින් ඉදිනවනේ. මේ දකින සියලුම දේවල් වලට අපි කියමු චිත්‍රයක් කියලා මේක. මේ චිත්‍රයක් මේක මවා පෙන්වන චිත්‍රයක්. කවුද මවා පෙන්වන්නේ? අපේ සිත. මායාකාරී සිත විසින් මේ මවා පෙන්වනවා ලෝකේ නැති දෙයක්. ලෝකේ තියෙන මොනවද පින්නොත් රූප. ලෝකේ තියෙන රූප. හැඩතල තියෙනවද? නෑ. පාටක් තියෙනවද? නෑ. පාටකුත් හැඩතලකුත් නැති මේ ලෝකේ ලස්සන පාට දාලා ලස්සන හැඩතල මවලා පෙන්නනවා. ඔන්න ජනෙල් දොරවල්, මේසපුටු, බිත්ති, සත්වයෝ, පුද්ගලයෝ, දූ පුතා, යාන වාහන ඔන්න මවල පෙන්වනවා. ඔන්න මවල පෙන්වනවා. මේන සිතින් මවල පෙන්වන්නේ. පැහැදිලිද? හරි. දැන් මෙන්න මේක තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. දැන් මේ සිතින් මැවිල පේන දේ, මේ මවල පෙන්වන දේ, මේ දකින්න දේ චිත්‍රය. මේ දකින්න දේ නිකන් හිතන්නේ මේ දකින්න දේ කඩතුරාවක් කියලා. මේ දකින්න දේ කඩතුරාවක්. ස්ක්‍රීන් එක. පැහැදිලිනේ? දකින්න දේ ස්ක්‍රීන් එක. කඩතුරාවක් දාලා මේ සිත මවල පෙන්වන්නේ චිත්‍රයක්. හරිද? ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. තිරයක් තියෙන්නේ. හරිද? මේ තිරෙන් එහා පැත්තේ තමයි රූප ඇත්ත කියලා නිකන් හිතන්නේ. නිකන් මේ උපකල්පනයක්. නිවැරදිම නෙවෙයි. තිරෙන් එහා පැත්තේ රූප තියෙනවා කියලා හිතන්නේ. මේ රූප පේන්නේ නැති අපිට අර සිතින් මවල පේන මේ තිරේ, මේ චිත්‍රයේ හින්ද කියලා හිතන්නකෝ. දැන් මේ චිත්‍රය අපි හිතින් අයින් කරමු.
මේ චිත්‍රයේ මේ පින්නතුන්ට හිතෙන් අයින් කරගන්න පුළුවන් වුණොත් ওই රූප මොන වගේ පෙනේද? රූප දකින්න බෑ. හැඩතලක් නේ. එම්නම් මොන වගේ හිතන්න පුළුවන්? මොන වගේ ඇද්ද? මොන වගේ ඇද්ද? අර කණ්ඩායම හිටපු අය නම් දන්නවා. ඔයාලා කියන්න එපා. මේ ප්‍රශ්නේ හොඳට සාකච්ඡා කරලා දවසක් විතර ගිහිල්ලා ලස්සන උත්තර ටිකක් ඇවිල්ලා අපි හොඳට පැහැදිලි කරමු. දැන් ආයි ප්‍රශ්න කියන්නම්. දැන් මේ ලෝකේ තියෙන්නේ රූප කියලා බුදුරජාණන් වහන්සේ කියනෝනේ. ඒක එහෙමම තමයි. ඒ රූප ඇහැට පේන්නෙත් නැහැ, හැඩතලක් නැහැ. හරිද? ඇහැට පේන්නෙත් නැහැ, හැඩතලක් නැහැ. හැබැයි ඇහැට පේන විවිධ පාට වලින් යුක්තව හැඩතල සහිතව චිත්‍රයක් මේ මවල පෙන්නනවා. මේ පේනෝනේ ඒක සිතින් මවල පෙන්නනවා. නිකන් හිතමු අපි මේ සිතින් මවල පෙන්නන චිත්‍රය කඩතුරාවක්, බොරුවක්. තිරයක් මේක තියෙන්නේ. මේ තිරෙන් ඔබට එහා පැත්තට තමයි තියෙන්නේ ඔය රූප ටික බුදුරජාණන් වහන්සේ කියපු. අපි මේ තිරේ අයින් කරා කියලා හිතමුකෝ හිතින්. හිතින් මේ තිරේ අයින් කරනවා. මේ තිරේ අයින් කරොත් එහෙම අර රූප ගැන මොන වගේ අදහසක්ද මේ පින්නතුන්ට ගන්න පුළුවන්? මො කොහොමද ඇත්තේ ඕවා? පේන්නේ නැහැ. හැඩතලක් නැහැ. හිස්ද? හිස් කියලා කියන්නේ පින්නතුනේ අවකාශයක් තියෙන ඈතට. අවකාශයක්. ඒ ඈතට තියෙන අවකාශයත් හිතින්මම පෙන්නන එක. දැන් අපි පාරක යනකොට දැන් මෙතන තියෙන චිත්‍රය නෙවෙන්නේ පාරක යනකොට තියෙන්නේ. හොඳ උත්තරයක් දුන්නේ. දැන් අපිට ඉස්සරහට යන්න. පාරක යනකොට දකින්න චිත්‍රය මේ චිත්‍රය නෙවෙන්නේ තියෙන්නේ මම පාන්නේ. එයා මම පානවා පාරක් තියෙනවා ඈතට. ගස් තියෙනවා ඈත. උඩින් තියෙනවා අහස. අනන්තයේ දක්වා ඈතට විහිදිලා තියෙන අවකාශය නේද? පාරේ මිනිස්සු යනවා, වාහන එනවා, බල්ලු යනවා, හරක් යනවා, ඔහොම නේද? මේ සේරම චිත්‍රයක්. ලෝකෙ තියෙනේව නෙවෙයි. එතකොට මේ සේරම හිතින් මවලා මේ හිතින් මවපු ටික අපි අයින් කරොත් මේ චිත්‍රය අයින් කරොත් එහෙම මොකද්ද තියෙන්නේ? මොකක්ද කියන්නේ මොකද්ද? මොකද්ද තියෙන්නේ? මොකක්ද නැත්නම් මොකද්ද කියන්නේ? මොකක්ද නැත්නම් හිස් වික්ත කියන්නේ ඈතට අවකාශයක් තියෙද කළු පාට කළුවර තියෙද? එහෙමවත් හිතා ගන්න බෑ. එහෙම හිතා ගන්න බෑ කියන කීයට පින්නතුනේ මේකයි. දැන් ওই චිත්‍රය අයින් කරාට පස්සේ හිතින් මවා දෙන ওই පාට චිත්‍රය මේ දකින්න චිත්‍රය අයින් කරාට පස්සේ මේ රූප මොන වගේ ඇද්ද කියලා මේ රූපය මොන වගේ ඇද්ද කියලා දැන් හිතන්න කියලානේ කිව්වේ. දැන් හිතන්න කියලා කියනකොට ඒ රූප ගැන අරමුණු ගන්න උත්සාහ කරේ හිතෙන්නේද මේ පින්නතුනේ? හිතෙන්නේද ගන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා රූපය කියන එක අනිදස්සනං අනාරම්මණං. හිතට රූපය අනිදස්සනං. රූපේ හිතින් දකින්න බෑ. අනාරම්මණං අරමුණු කරන්නත් බෑ. අරමුණු කරන්න බෑ අපිට ඒක. කොහොම ඇද්ද කියලා හිතා ගන්න බෑ. පැහැදිලිද? ඒක හිතා ගන්න බෑ අපිට. මොන වගේ ඇද්ද කියලා හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ රූපය කියන එක. රූපය කියන්නේ සුද්ධෂ්ටක වලින් ඇදිච්ච රූපය. මේ ලෝකේ ඇත්තටම තියෙන පරමාර්ථ ධර්මය මොන වගේද කියලා අපේ සිතට අරමුණු කරන්නත් බෑ, සිතින් දකින්නත් බෑ. හොද්දට මතක තියාගන්න. ඒ අරමුණු කරගන්න බැරි නිසා තමයි අපි කොච්චර උත්සාහ කරා. ඈතට අවකාශයක් වගේ දිනනවද නෑ. ඒ අවකාශය කියන්නේ ඈතට පේන දේ හිතින්මම පෙන්වන එක. අපි දුන්න ඈත මූද අයින්ද ගියොත් එහෙම ඈතටම පේනෝනේ. ඒ ඈතට පේන එකත් හිතින්මම පෙන්වන එක. පැහැදිලිද? ඒකත් හිතින්මම පේනන බොරුවක් මායාව. ඒකත් අයින් කරොත් මොකද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. ওই රූප කොහොම ඇද්ද කියලා හිතා ගන්න බෑ. දැන් පින්නතුනි අපි මේ දකින්න චිත්‍ර තියෙනෝනේ. මේ දකින්න චිත්‍රයේ සත්‍ය පුද්ගලයෝ ඉන්නව නේද? දැන් පාරක් යනකොට පාරක මේ පින්නතුනි යනකොට මතක් කරන්න පොඩ්ඩක්. පාරක යනකොට මවල දෙන චිත්‍රය මොන වගේද? මේ පින්නතුන් පාරේ විදන් යනවා පාරක් තියෙනවා. පාරේ වාහන එනවා. වාහන අතර පරතරයක් තියෙනව නේද? මිනිස්සු එනවා. මිනිස්සු අතර පරතරයක් තියෙනව නේද? ගස් තියෙනවා, ළඟ තියෙනවා ගස්, සමහර ගස් ඈත තියෙනවා. හරිද? එතකොට ධාතුව නැත්තම් සතර මහා ධාතුව නැත්තම් රූපය පරතර තියාගෙන තියෙන්නේ. රූපය ඇත්තේ ඔය චිත්‍රයක් නිමවල පෙන්නන. ඔක බොරුවක්. ඇත්තටම රූපය ඇත්තේ රූප අතර පරතර තියන්නේ. පරතරය කියන එකත් පින්නතුනි දිගක් පළලක් නේද? ඒකත් මවල පෙන්නන එක. හිතින් මවල පෙන්නන එක.
අපිට මායාවක්. අපිට ඒකත් හිතා ගන්න බෑ. මේ රූපේ කොහොමද කියලා. හැබැයි හිතින්මවල පෙන්නකොට පරතරත් එක්කයි පෙන්නන්නේ. හැබැයි ඒ අර ඈතට පරතරී කියන එකක් එහෙම එකක් මේ ලෝකේ නැහැ. එහෙම එකක් මේ පරමාර්ථ වශයෙන් නැහැ. මේ රූප කියන එක අපිට කිසි විටක හිතා ගන්න බෑ. ඒ අදාළ තත්වයට එන්නේ නැති. දැන් සමහර අය පොත්වල තියෙනවා සමහර අය කියනවා බත් හැලියක් උතුරනකොට වගේ මෙහෙම පෙන වගේ රූප කලාප බිඳ වැටෙමින් අලුතින් හැදිනවා කියලා. ඒ පින්නතුනි මම හිතන්නේ නැහැ දැන් රේරුකාණේ චන්දිමල නායක හඳුරුක පොතකත් එහෙම තියෙනවා. දන්නේ නැහැ ඉතින්. සාමාන්‍ය කෙනෙකුට නම් එහෙම පේන්නේ නැහැ. එහෙම පේන විදියකුත් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කර විදියට. හැබැයි ඒ මට්ටමකටපත් වෙලා ඒ මට්ටමකටපත් වුණාට පස්සේ බලන්න පුළුවන් ද අපි දන්නේ නැහැ. හැබැයි බත්තලියක උතුරන පෙන පිඩු වගේ පෙන බුබුලු වගේ නම් ඒකට හැඩයක් තියෙනවනේ පින්නතුනි. ඒකට හැඩයක් තියෙනවනේ. ඒක වෙන්න පුළුවන්. පෙන පිඩු ගත්තට පස්සේ පෙන බුබුලු ගත්තාම බත්තලියක් උතුරනකොට එකක් පහලින් තියෙන එකක් උඩින් තියෙනවා. ඉත තියෙන කියන්නේ අර ඩයිමෙන්ෂන්ස් කියන එක. දිගපොළ ලකුසක් තියෙනවනේ මේකේ. හැඩයක් තියෙනවා පාටක් තියෙනවනේ. ඒක වෙන්න බෑ. ඒක පිළිගන්නේ නැහැ අපි. අපි පෞද්ගලිකව පිළිගන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට හිතට අරියත් භාවයට පත් වුණාට පස්සේ ඒ අදාළ මට්ටමට ගිහිල්ලා හිත සමාධිගත කරලා මේක දකින්න පුළුවන්. උන්වහන්සේ දැක්කේ එහෙමනේ. උන්වහන්සේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ මවල පෙන්වන චිත්‍රයට එහා තියෙන මොනවද කියලා දැක්කා. ඒ පාරනේ තේරුම් ගත්තේ මේ ලෝකේ සත්වයෝ මිනිස්සු මේ සසර යන්නේ කිසි දෙයක් නැතුව නෙමෙයි. සසර යන්නේ කිසිම හේතුවක් නැහැ. ඒ කියන්නේ බාහිරේ නැත්තම් මේ ලෝකේ කැමති වෙන්නේ කිසිම දෙයක් නැහැ. හිතා ගන්නවත් බෑනේ. හැඩතලත් නැහැ, පාටකුත් නැහැ, මොකවත්ම නැහැනේ. පරතරවත් නැහැනේ ඒවතර. මවල පෙන්වන එක ලස්සනට තියෙනවනේ. නේද? ඒ නිසා මේ බුදුරජාණන් කිව්වේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. නේතේ ඇති නැහැ, නේතේ ඇති නැහැ. කාමායානි කැමති වෙන්න දෙයක්. කැමති වෙන්න දෙයක් නැහැ. නේතේ කාමායානි. කොහෙද ලෝකේ? චිත්‍රයක් විතරයි තියෙන්නේ. නේතේ එකට එකතු කරලා කියලා තියෙන්නේ. නේතේ කාමායානි කැමති වෙන්න දෙයක් මේ ලෝකේ නැහැ. මොනෝ තියෙන රූප කලාප වලින් ඇතුලේ හැටක් පේන්නේ නැති, හැඩතලක් නැති, දිගක් පළලක් උසක් මොකක්වත් නැති, හිතා ගන්නත් බැරි රූප තියෙන ලෝකේ. මේ පාට මොකවත් නැහැ. ඉතින් නේතේ ඇත්තේ නැහැ. කාමායානි කැමති වෙන්න දෙයක් ලෝකේ. චිත්‍රානි ලෝකේ. චිත්‍රයක් විතරයි ලෝකේ තියෙන්නේ. චිත්‍රයක් කියන්නේ මේ දක්ෂින චිත්‍රයක් නෙවෙයි. මේ දක්ෂින චිත්‍රය නෙවෙයි. අර වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූප ටික විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිකුත් කරනවා එච්චර. ඔය පේන්නේ නැහැ හැට. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුද්ගලයාගේ කැමැත්ත ඇති වෙලා තියෙන්නේ සංකල්පනා මත. අපි මේ මෝඩකමට මේ රැවටිලා මේ දකින්න දේ මත සංකල්ප ගොඩ නගනවා. අන්න අපි සසර යනවා. නැති දෙයකට ඇලිලා ගැටිලා බැඳිලා අනේ මගේ දරුවා අනේ මගේ පුතා කියලා මේ සසර යනවා. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ මේ දූල පුතාලා ඉන්නවා කියලා. ඔව්. ඒ සංකල්පනාව තුලින් තමයි අපි හිතන පතන විදියෙන් තමයි චේතනාව විදියෙන් තමයි අපේ කාමයේ ඇති වෙන්නේ. එතකොට තමයි රූපෙට ඇවිල්ලා අපි යන්නේ ඉස්සරහට. පැහැදිලිනේ? ඔව්. දැන් සමහර අය අපි ওই ප්‍රශ්නේ අර කණ්ඩායම ඇහුවට පස්සේ මේ චිත්‍රය මේ දකින්න පාට හිතින්ම මේ මායාකාරී චිත්‍ර කඩතුරාව අයින් කරොත් රූප මොන වගේ පේනවද කියලා උඩව සමහර අය කියනවා පෙන පිඩු වගේ පේනවා ඇති කියලා. පෙන පිටකට බුදුරජාණන් වහන්සේ රූපේ උපමා කරේ ඕක කියන්න නෙවෙයි. පෙන පිටු දකින්න පුළුවන් නේ. පෙන පිටකට උපමා කරේ රූපේ අනිත්‍යභාවය කියන්නේ. දැන් අපි ඒක ඉදිරියේදී කියනවා. ඒක නෙවෙයි. දකින්න බෑ කීටවත්. එතකොට අර බුබුලු නගිනවා කියලා කියන්නේ මං හිතන්නේ මේ බතක් උතුරනකොට එන බුබුලු නගිනවා කියලා කියන්නේ අරව හිතේ තියාගෙන තමයි මේක කියලා තියෙන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම වෙන්න විදියක් නැහැ. මේක පේන්නේ නැහැ කීටවත්. ඔව්. ඒකට තමයි මේ උපමාව දීලා තියෙන්නේ. ඔව්. හරි. එතකොට දැන් එහෙමනම් මේ පින්නතුන් හොඳට මතක තියාගන්න මේ රූපය කියන එක පිළිබඳව අපේ සිතට මේක වැදගත් කරුණක්. අපේ සිතට රූපය දකින්නත් බෑ අරමුණු කරන්නත් බෑ සිතට. පැහැදිලිද?
ඒකට හේතුව මොකක්ද කියලා ඉදිරියේදී අපි කියනවා. සිතට ඒ රූපේ අරමුණු කරන්න බැරි කියන එක ඉදිරියේදී කියනවා. ඒක නිකන් මතක තියාගෙන පොඩ්ඩක් අපි හෝල්ඩ් එකේ තියාගමු නවත්තලා. පැහැදිලි නේද? දැන් ඊට පස්සේ උන් තවත් වැදගත්ම කරුණකට යනවා. මේ රූපේ අනිත්‍යභාවය. අපි 10:45 වෙතුවම හිතන්නේ බුද්ධ පූජාවටනේ. ඔව්. හරි. දැන් මේ රූපේ අනිත්‍ය ස්වરૂපය. රූපේ අනිත්‍ය ස්වરૂපේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් රූපයක් හැදිලා තියෙන්නේ රූප කලාප වලින් කිව්වනේ. දැන් රූප කලාපයක ආයුෂ ගැන බුදුරණන් වහන්සේ කියනවා. රූප කලාපයක උපරිම ආයුෂ චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණ 17යි. රූප කලාපයේ උපරිම ඉන්නේ චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණයක් කියන්නේ පින්නතුනි තප්පරේ කෝටියක් තප්පරයක් කෝටියකට බෙදලා ඒකෙන් එකක් තමයි තප්පරේ කෝටියෙන් එකක් තමයි චිත්තක්ෂණ. ඒ වගේ ඒවා 17ක් ඉන්න පුළුවන් රූප කලාප. හැබැයි ඒ 17 තුලත් මේ රූප කලාප වෙනස් වෙනවා. අබ්බලුම් වෙනස් වෙන විදිය. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. රසවත්. අමාරු නෑ. දැන් රූපයක් ගත්තොත් එහෙම අපි කිව්ව රූපයක තියෙනවා රූප කලාප අනන්ත සංඛ්‍යාව. රූප කලාප අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ රූපයක් හැදිලා තියෙන රූප කලාප තියෙන්නේ එකිනෙකට වෙනස් වයස් මට්ටම් වල. හරිද? එකිනෙකට වෙනස් වයස් මට්ටම් වල තමයි මේ රූප කලාප තියෙන්නේ. දැන් රූපයක තියෙන රූප කලාප වලින් ලක්ෂ ගණනක් තියෙනවා. එයාලට වයස එක චිත්තක්ෂණයයි. වයස එක චිත්තක්ෂණය. ඒ රූප කලාප කණ්ඩායමේම එකයි වයස. පැහැදිලිද? තවත් රූප කලාප ලක්ෂ ගණනක් ඉන්න ඔයාලගේ වයස චිත්තක්ෂණ දෙකක්. හරිද? තවත් කට්ටියක් ඉන්න ඔයාලගේ වයස චිත්තක්ෂණ තුනක්. තවත් කට්ටියක වයස චිත්තක්ෂණ හතරක්. ඔන්න ඔය වගේ වෙනස් වෙවි එකිනෙකට වෙනස් වයස් කාණ්ඩවල තමයි චිත්තක්ෂණ මේ රූප කලාප ඉන්නේ. චිත්තක්ෂණ 15ක් වෙන කට්ටියක් ඉන්නවා. 14 15 16ක් වෙන කට්ටියක් ඉන්නවා. 17ක් වෙන චිත්තක්ෂණ වයස චිත්තක්ෂණ 17ක් වෙන රූප කලාප ටික චිත්තක්ෂණයේ සම්පූර්ණ වෙනකොටම බිඳ වැටෙන්නේ නැත්තරම නැති වෙනවා. පැහැදිලිද? වයස චිත්තක්ෂණ 17කට එළඹුණාට පස්සේ යම් රූප කලාප කණ්ඩායමක් සෙට් එකක් එයාලගේ චිත්තක්ෂණේ සම්පූර්ණ වෙනවනේ. චිත්තක්ෂණ 17 සම්පූර්ණ වෙනවත් එකම එයාලා සදාහටම නැත්තරම නැති වෙලා යනවා. ඔන්න ඉවරයි. එයාලා නැති වෙලා යනකොට නිකන් නෙවෙයි එයාලා නැති වෙන්නේ. තවත් අලුත් රූප කලාප පැටවු ටිකක් සෙට් එකක්. දුහිතෘ රූප කලාප, ලපටි රූප කලාප අලුතින් කණ්ඩායමක් මේකට එකතු කරනවා. හැමෝම තමන් වෙනුවට එක රූප කලාපයක් හරි ඊපයක් හරි එකතු කරනවා. එකතු කළා තමයි නැති වෙලා යන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඒ එකතු කරන රූප කලාප වල වයස එතකොට චිත්තක්ෂණ එකේ කට්ටිය තමයි එකතු වෙන්නේ අලුතින්. චිත්තක්ෂණ එකේ කට්ටිය අලුතින් එකතු කරනකොට කලින් චිත්තක්ෂණ එකේ වයස් කණ්ඩායමේ හිටිය කට්ටිය පනිනව චිත්තක්ෂණ දෙකේ කණ්ඩායමට. මේක හරියට පින්නතුනි හෝඩියේ පන්තියට අලුතින් ළමයි කණ්ඩායමක් ඇතුළත් කරනකොට කලින් හෝඩියේ හිටිය කණ්ඩායම යනවා එක පන්තියට. හරිද? එතකොට එක පන්තියට අර ළමයි ටික ඇතුළත් කරනකොට එකේ හිටපු ළමයි ටික යනවා දෙකට. පැහැදිලි නේද? නේද? දෙකේ හිටපු ළමයි ටික යනවා තුනට. ඔන්න ඔය වගේ තමයි මේක වෙන්නේ. සරල. එතකොට අලුතින් අර විනාශ වෙලා බිඳ වැටලා යන රූප කලාප ටික අලුත් රූප කලාප සෙට් එකක් එකතු කරනවා. එයාලගේ වයස චිත්තක්ෂණ එකක්. චිත්තක්ෂණ එකේ වයස එකතු කරනකොට කලින් චිත්තක්ෂණ එකක් වයස ඉඳ කණ්ඩායම චිත්තක්ෂණ දෙකක් වයස සත්‍යයටපත් වෙනවා. චිත්තක්ෂණ දෙකක් වයස කට්ටිය චිත්තක්ෂණ තුනක් වෙනවා. චිත්තක්ෂණ තුනක් වයසල හිටපු කට්ටිය චිත්තක්ෂණ හතරක් වෙනවා. ඕම වෙනස් වෙගෙන යනවා. දැන් තේරුම් ගන්න ඕනේ එක චිත්තක්ෂණයක් වෙනස් වෙනකොට රූපයක තියෙන රූප කලාප සංයුතිය හාත්පසින්ම වෙනස් වෙනවා. පැහැදිලිද? මේක තේරුම් ගන්න බැරි නම් මේ පින්නතුන්ට ත්‍රිලක්ෂණේ වැදගත්ම ලක්ෂණය වෙන අනිත්‍ය තේරුම් ගන්න බැරි වෙනවා. මේ අනිත්‍ය තේරුම් කරන්නයි එන්නේ. ඒකත් දැන් විකෘති කළනේ තියෙන්නේ. හිතට ආපු නිත්‍ය ගතියයි කිය එක එකයි විනාශ කරනවා. නමුත් මේක තමයි නිවැරදි පැහැදිලි කිරීම. එතකොට දැන් චිත්තක්ෂණ 17යි රූප කලාපයක් තියෙන්නේ. චිත්තක්ෂණ 17ක් අවසන් වෙනකොටම මේ චිත්තක්ෂණ 17ක් වයස් කට්ටිය බිඳ වැටෙනවා.
රූපයක ඉන්නවා එකිනෙකට වයස් වෙනස් වයස් කාණ්ඩවල රූප කලාප අනන්ත සංඛ්‍යාවක් චිත්තක්ෂණ එකේ ගොඩාක් ඉන්නවා දෙකේ ගොඩක් ඉන්නවා තුනේ ගොඩක් ඉන්නවා ඔය වගේ ඉස්කෝලේක ළමයි වගේ තමයි අලුත් කණ්ඩායමක් අර කට්ටිය හදලා දාලා තමයි සම්පූර්ණ නැති වෙලා යන්නේ එතකොට එයාලා අලුතින් එකතු වෙනවා එයාලගේ වයස චිත්තක්ෂණ එකයි කලින් චිත්තක්ෂණ එකේ කටි චිත්තක්ෂණ දෙක වෙනවා ඔන්න ඔහොම වෙනස් වෙගෙන යනවා ඊළඟ චිත්තක්ෂණය වෙනකොට මොකද වෙන්නේ අර චිත්තක්ෂණ දැන් චිත්තක්ෂණ 17 වෙච්ච කට්ටිය බිඳ වැටෙනවා අලුත් කණ්ඩායමක් එකතු කරලා අර කට්ටිය සේරම ඉස්කෝලේක ළමයි දෙකේ පන්තිය තුනට යනවා තුනේ පන්තිය හතරට යනවා වගේ ඉස්සරහට වේගි යනවා පැහැදිලිද වෙනස් හරිද ඔන්න එහෙමනම් දැන් පැහැදිලි මේ පින්නතුන්ට එක චිත්තක්ෂණයක් වෙනස් වෙනකොට රූපයක රූප කලාප සංවිතිය හාත්පසින්ම වෙනස් ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මීට කලින් අප කරපු ධර්ම දේශනා අපි ගත්ත ගාථා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitta niruddhanti තේසං රූප සමුසකෝ ඒ ගාථාව අපි එදා පැහැදිලි කරා ඕන්නම් ඒ පින්නතුන්ට සම්බුද්ධ දේශනා කියන එකට ගිහිල්ලා අහන්න පුළුවන් ඒ ධර්ම දේශනාව ඒකේ පැහැදිලි කරලා කියලා කියනවා චිත්තක්ෂණයක් වෙනස් වෙනකොට විතරක් නෙවෙයි රූප කලාප වෙනස් වෙන්නේ හැම චිත්තක්ෂණයක් තුලම රූප කලාප වෙනස් වෙනවා කොහොමද චිත්තක්ෂණයක් තුල එක රූප කලාපයක් වෙනස් වෙන්නේ එක සලකන චිත්තක්ෂණයක් තුල අපි තුමු ඔන්න වයස චිත්තක්ෂණ 3ක් වන රූප කලාප ලක්ෂ ගණනක් ඉන්නවා යම් කිසි රූපයක හරිද එයාලා මෙන්න මේ චිත්තක්ෂණයේ ආරම්භයේ දැන් මේ චිත්තක්ෂණයේ බුදුරජාණන් වහන්සේ බෙදනවා එක චිත්තක්ෂණයක් සමාන කොටස් තුනකට බෙදනවා මුල් කොටසට බුදුරජාණන් වහන්සේ නම් කරනවා උත්පාද දෙවෙනි කොටසට තිති නැත්තම් වය ඊළඟ එකට කියනවා නිරුද්ධ දැන් චිත්තක්ෂණ දෙකේ ඉඳලා චිත්තක්ෂණ 3 බවට පත් වෙච්ච ගමම්ම ඒ චිත්තක්ෂණේ මුල් තුනෙන් එක කාල සීමාව තුල අර රූප කලාප ටික චිත්තක්ෂණ 3ක් වයස්ගත රූප කලාපවල තිබිය යුතු පරිණතභාවයට ළඟා වෙනවා. හරිද? අන්න ඒකට කියනවා උත්පාද කියලා. ඔන්නේ තුනෙන් එකේදී මෙයාලා උත්පාද වුණා නියම වයසට තියෙන්න ඕන ගානට මෝරාගෙන ආවා. ඊළඟ තුනෙන් එකට කියනවා වය නැත්තම් තිති කියලා. මේක ඇතුලේ දැන් මෙයාලා වෙනස් වෙමින් ඉන්නවා මේ තුනෙන් එකේ. දැන් තුනෙන් දෙකක්. අන්තිම තුනෙන් එකේදී මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. මෙයාලා මේ චිත්තක්ෂණ 3ක් වයස් කට්ටිය දැන් එයාලා බිඳ වැටිලා පනිනවා චිත්තක්ෂණ 4ක් වයස්කට ආයෙත්. මේ හැම මොහොතකම රූප කලාප වල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක වල සංවිතිය වෙනස් වෙනවා. මෝරනවා පිරීගෙන බිඳ වැටිගෙන යනවා. ඒ කියන්නේ පින්නතුනි කිසිම මොහොතක් නැහැ. චිත්තක්ෂණ 4ක් චිත්තක්ෂණ 3ක් රූපයක තියෙන සතර මහා ධාතුවත් උපාදාය රූපත් එහෙම නැත්නම් සුද්ධාෂ්ටක වල සංයුතිය වෙනස් වෙමින් යන්නේ. පැහැදිලිද? එක මොහොතකවත් නියතව තියෙන්නේ නැහැ. ඔන්න රූපයක් ওই විදිහට තමයි රූපයක අනිත්‍ය ස්වરૂපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. දැන් ඒක පැහැදිලිනේ කිව්ව දෙක. හරි. දැන් ඊට පස්සේ අපි කිව්වා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ බාහිරේ තියෙන රූප. ඒ රූප නුඹලට පේන්නේ නැහැ. ඒ රූප වලට හැඩතල නැහැ. හැබැයි අපි කිව්වා සිතින් මවල පෙන්නනවා මායාවක්. ඒ මායාවේ පේනවා හැඩතල පේනවා පාට පේනවා දිග පළල උසක් සහිතව සත්වයේ පුද්ගලය මවල පෙන්නනවා. අන්න ඒක සිතින් මවා පෙන්නන මායාව. පැහැදිලිද? හැබැයි ඒ මායාව අපිට අයින් කරගන්න පුළුවන් වුණත් ඉන් ඔබට තියෙනවා කියලා හිතා ගන්න පුළුවන් ඔය රූප කියන ඒවා මොන වගේද කියලාවත් අපිට හිතින් හිතා ගන්න බෑ. සිතට අරමුණු කරන්න බෑ, සිතින් දකින්න බෑ. පැහැදිලිනේ? ඒ තමයි බාහිරේ තියෙනවා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මොනවද එතකොට රූප. ඒව දකින්න බෑ අපිට. පැහැදිලිනේ? හරි. දැන් ඒ බාහිරේනේ අපි කියවනේ Tamanට කියන්නේ ආධ්‍යාත්මය Taman වටේ තියෙන සීලුම දේවල්ට කිව්වේ මේ තුන් ලෝකෙම. සීලුම දේවල්ට මොකද කියන්නේ? 31 තලෙම. ඒ තමයි බාහිරේ. Tamanට කිව්වේ ආධ්‍යාත්මය කියලා. දැන් ওই ආධ්‍යාත්මය එහෙම තමන් නැත්තම් තමන්ගේ කය ඒක හැදිලා තියෙන මොනවයිද? ඒත් රූපේම තමයි. ඔන්න දැන් තේරුම් ගන්න.
තමන්ගේ කය දැන් ඔය උදේට ගිහිල්ලා අපි ලස්සනට හැඩ වැඩ වෙන්නේ කන්නඩි ගාවට. තමන්ගේ කය හැදිලා තියෙන්නේ රූපේ. ඒ කියන්නේ රූප කලාප වලින්. ඒ කියන්නේ සුද්දාෂ්ටක වලින් තමයි ඕක හැදිලා තියෙන්නේ. පැහැදිලිනේ? එහෙමනම් තමන්ගේ කය ආධ්‍යාත්මය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක වලින් හැදිච්ච රූප කලාප එකතු වෙලා නම් ඕක ඇත්තටම අපේ කය අපේ සිතින් අරමුණු කරන්න පුළුවන්ද? ඒක අරමුණු කරන්නත් බෑ. බාහිරේ තියෙන්නේ රූප නම් මේ කය හැදෙලා තියෙන්නේ රූප වලින් නම් වෙනසක් නැත්තම් ඒක අරමුණු කරන්න බැරි හිතට මේක අරමුණු කරන්න කොහොමද? මේක අරමුණු කරන්නත් බෑ. බාහිරේ අරමුණු කරන්න ගියාට පස්සේ සිත මොකද කරන්නේ? මවල පෙන්නනවා ලස්සනට සත්‍ය පුද්ගලයෝ ගස්වල. ඒ වගේමයි තමන්ගේ ආධ්‍යාත්මය අරමුණු කරන්න ගිය ගමන්ම කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා ඔන්න ලස්සනට ත්‍රිමාණීය රූපයක් මවල පෙන්නනවා. පාටක් තියෙනවා. තමලට පාට තියෙනවා නේද? පාටින් තියෙනවා. දිගක් පළලක් උසක් තියෙනවා. ඇස් කියලා දේවල් තියෙනවා. කන් කියලා දේවල් තියෙනවා. ඕවා ඇස කන නාසය බුදුරජාණන් වහන්සේ පරමාර්ථ විදිහට කිව්වට ඒවා දකින්න පුළුවන් කියලා කිව්වද? දකින්න පුළුවන් කියලා නැහැ. එහෙමනම් මේ දකින්න කන් මේ දකින්න ඇස් ඇත්ත ඒවද? නෑ. ඒවා ඇත්ත ඒව නෙවෙයි. ඒවා සිතින් මවා දෙන මායාව. හැඩතල තියෙනවා නම් පාට තියෙනවා නම් දිගක් පළලක් උසක් තියෙනවා නම් ඒ සේරම සිතින් මවල දෙන මායාවල්. මොකද පින්නතුනි රූපයට හැඩතල නැහැ, දිගක් පළලක් නැහැ, පාටක් නැහැ. අපේ මේ කය හැදිලා තියෙන්නේ ওই විදියටම රූප කලාප එකතු වෙච්ච රූපයකින් නම් මේ අපේ රූපයක් දකින්න බෑ. මේ අපේ රූපේ දකින්න බෑ. කණ්ණාඩිය ගාවට ගියාට ඒ දකින්නේ රූපේ නෙවෙයි. මොකක්ද එහෙමනම් දකින්නේ? ඒ දකින්නේ සිතින් මවා පෙන්නන මායාව. දැන් පැහැදිලිද? සිතින් මවා පෙන්නන මායාව. එහෙමනම් මේ දකින්නේ සිතින් මවා පෙන්නන මායාවක් නම් මේ ආධ්‍යාත්මය. මේ කයත්. මේ තමන්ගේ කය කියලා බොහොම ආසාවෙන් හිතන පතන. සතපවන මේ කය ඒක සිතින් මවා පෙන්නන මායාවක් නම් ඇත්තටම මෙතන තියෙන දේ දකින්න බැරි නම් බාහිරේ තියෙන ඔය සතර මහා ධාතුව සහ උපාදාය රූප වලින් හැදිච්ච රූපත් ඇහැට පේන්නේ නැත්තම් හැඩතල නැත්තම් පාටක් නැත්තම් ලෝකේ මොනවද පින්නතුනි තියෙන්නේ ඇලිල යන්නේ මුලාවේ නේද ඉන්නේ අවිද්‍යාවේ නේද මෝඩකමේ නේද ඉන්නේ අන්නේ මෝඩකම නිසාම තමයි මේ සසර යන්නේ ඒ නිසා නේද කියන්නේ අනේ මගේ කොණ්ඩේ ඉදිලා කියලා දුක් වෙන්නේ කොණ්ඩේ කියලා දෙය පරමාර්ථ වශයෙන් දිනනවද නේ ඔය මවා පෙන්නන මායාවක් ඕ හොද්දට හිතර ගන්න මේ අනේ මගේ මූණේ බිබිලි දෙකක් ඇවිල්ලා ගොඩක් කල්පනා කරනවා මූණක් බිබිලි අතපය ඕවා තියෙනවද ඕවා ඇත්තටම නෑ හැබැයි සිතින් මවා පෙන්නනවා අපි දැනගන්න ඕන මේ සිතින් මවා පෙන්නන මායාවක් මිස ඇත්තටම මේ තියෙන දෙයක් නෙවෙයි කියලා අපි තේරුම් ගන්න. පැහැදිලිද? එහෙමනම් දැන් මේ පින්නතුන් දන්නවා ආධ්‍යාත්මයේ කියන තමන් නැත්නම් තමන්ගේ කය හැදිලා තියෙන රූප වලින් බාහිරය කියලා කියන තමන් අවට තියෙන සියලුම දේ හැදිලා තියෙන රූප වලින්. එහෙමනම් මේ පින්නතුන් දැන් දන්නවා රූපය කියන එක හැට දකින්නත් බැරි නම් පාටකුත් නැත්තම් හැඩතලයකුත් නැත්තම් මේ දකින්න දේවල් ඇත්තටම තියෙන දේවල් නෙවෙයි සිතින් මවා පෙන්නන මේ මායාව. මේ මායාවල්. එහෙමනම් මේ බාහිරේ දකින්න සීලුම දේවල් සිතින් මවා පෙන්නන මායාවල් තියෙන දෙයක් නෙවෙයි ආධ්‍යාත්මයත් ඒ වගේමයි. තමන්ගේ කය කියන එකත් මේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. අපිට එතකොට ඇහැ කියන එක දකින්න පුළුවන්ද? ඇහැ දකින්න බෑ. කන කියන එක දකින්න බෑ. අතපය කියන එක ඇත්තටම ඒව නැහැ. ඒවා අතපය කියන එක මේ අපි තමයි සම්මුතියෙන් දීලා තියෙන්නේ. සිතින් මවා පෙන්නකොට අපි එක එක කොටස් වලට නම් දානවා. කෙස්, ලොම්, නිය, දත්, සම් කිය අපි නම් දානවා. එහෙමනම් දැන් මේ පින්නතුන්ට පැහැදිලි ඇති කේසා ලෝමා නකා දන්තා තචෝ කියනකොට ඒක කියලා ඒක ඔස්සේ ගිහිල්ලා
කිසි දවසක නිවන් දකින්න පුළුවන්ද? කෙස්ලොම් නියදස්සම් එකතු වෙලා නේද මම කියන හැදිලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක නැති කරගන්න පුළුවන්ද? ඔය විදියට බලන්න. බෑ. අසුභේ බලලා පින්නතුනි කවදාවත් බෑ මේ සසර දුකින් මිදෙන්න. අසුභේ බලලා බෑ. කෙස්ලොම් නියදත් ඕව කී ඉන්නවනේ අපේ. පින්නතුණු ගොඩක් අය ගිහිලා නවගුණ අරගෙන ඕවා කී ඉන්නවා. ඉස්සර එහෙමම නේද? දැන් නේද පොඩ්ඩක් මේ ආරසත්ති ඉස්පතු වෙලා පොඩ්ඩක් ඉස්සරහට යන්නේ. ඕක සමත භාවනාව. නරක නෑ. මේ නරකයි කියනව නෙවෙයි. නරකයි කියන කතාව නෙවෙයි. නමුත් අපිට ඕවට අපේ මේ වෙලාව කෙටි වෙලාවයි තියෙන්නේ බාහිය කිව්වා වගේ. කොයි මොහොතේද දන්නේ මේ රත්තරන් වටින වෙලාව අපිට ඕවට බිඩම් කරන්න බෑ. අපේ මේ තියෙන සීල විසුද්ධියයි අපේ මේ තියෙන චිත්ත විසුද්ධියයි හොඳටම ප්‍රමාණවත් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ පියවරට ගිහිල්ලා විදර්ශනාව අවබෝධ කරගන්න. මේ ටික හොඳට මේ පින්නතුන්. මේ පින්නතුන්ගේ සීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය ප්‍රමාණවත් නොයි නම් කිසිම පින්නතුෙකුට මේ ශ්‍රී සද්ධර්ම දේශනාව අහන්න මේ විතර රැඳෙන්න අද පිනක් නැහැ. ඉන්න විදියක් නැහැ. ඒ නිසා ඒ ගැන සැක හිතන්න එපා. සමහරවිට අපේ ওই කණ්ඩායමේ අහල එවනවා ඒ සැක ඇති වෙනවා. මට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ මගේ සීලය අඩුවක්ද? මගේ සිත එකඟ කර ගැනීම අඩුවක්ද? සමතේ පැත්තෙන් තවත් ඉස්සරහට යන්න ඕනද? නෑ. විනාඩි 5ක් ගුරුවරයෙක් කියන දෙයක් විනාඩි 5ක් හොඳටම අවබෝධ වෙන විදිහට අහගෙන ඉන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. අපිට බෑ සමතේ ඔස්සේ හිත දියුණු කරලා අපිට බෑ නිවන් දකින්න යන්න. මොකද පින්නතුනේ අපි මේ දැන් ඉන්නේ බොහොම නරක වයසක. හොඳ වයසක නෙවෙයි. මනුෂ්‍ය ජීවිතය කියන එකේ පොඩි කාලේ වුණත් විශ්වාසයක් නැහැ. කොයි මොහොතේද කියන්න බෑ. මොකද දැන් මේ සංසාර දුක නැත්තම් සීලුම ආශ්‍රවයන් නැති කරන්න පුළුවන් ක්‍රමවේද තුනක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව වඩලා සමත භාවනාව වඩලා ඒ ඔස්සේ සිත දියුණු කරලා ධානය උපද්දලා එතනින් පනිනවා විදර්ශනා. එතනින් පයින්නවා විදර්ශනා. හරිද? බුදුරජාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කරේ ඔන්නේ ක්‍රමවේදය. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේ අනුගමනය කරේ ওই ක්‍රමවේදය. උන්වහන්සේ බෝධි මූලයේදී ආනාපාන සතිය වඩලා කට්ටිය මුගක් කට්ටිය කියන ආනාපාන සතියෙන් බුදු වුණා කියලා. ආනාපාන සතියෙන් බුදු වෙන්න බෑ. ආනාපාන සතියෙන් බුදු වෙන්න විදර්ශනාව වඩලා ඊට පස්සේ ආනාපාන සතියට එන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. එහෙම නැතුව පින්නතුනි මම හුස්ම ගනිමි මම හුස්ම හෙලමි හුස්ම රැල්ල මගේ නාසයේ කෙළවර වදිනවා දැන් දීර්ඝ හුස්මක් මම ගන්නවා කෙටි හුස්මක් මම ගන්නවා කියලා මම ඉන්නවනේ ඉතින් මගේ නාසයක් තියෙනවනේ. ඉතින් අතහැරලා නැහැ නේ මේක. සක්කාය දිට්ඨිය තියෙනවනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මුලින්ම නැති කරන්න ඕන සංයෝජනෙ. ඒක නැති කරන්න තු නිවන් දකින්න පුළුවන්. බෑ ඔය රැවටිලා. විහිළු කතා තියෙන්නේ. හැබැයි විදර්ශනා වැඩුවට පස්සේ එතෙන්දි කරන වේදනානුපස්සනාව වෙනයි. ඒකෙදි තියෙනවා මේ අනුපස්සනාවලදී ඒකේ තියෙනවා මේ මොකද්ද ආනාපාන සති භාවනාව ඒකේ තියෙනවා. මේකයි වෙනස්. එතකොට අපි කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ නැත්තම් අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී කරේ ඔය කියපු ක්‍රමවේද. මොකද්ද හිත දියුණු කරලා සමත භාවනාව වඩලා එතනින් ධානයපැද්දුවා. ධානයපැද්දුව පස්සේ සිත සම්පූර්ණයෙන් පිරිසිදුයි. එක ෂණයකින් පයින්නවා විදර්ශනාවට පැනලා තමයි පටිච්චසමුප්පාද ධර්මය මෙනෙහි කරන්න ගත්තේ. ඇයි මේ සත්‍යය සසර යන්නේ කියලා. හිත තමයි ගියේ. ඔය අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා නෙවෙයි ගත්තේ අනිත් පැත්තෙන් ගත්තේ. උන්වහන්සේ අනිත් පැත්තෙන් ගියේ. ඇයි මේ දුක? දුක හටගන්නේ ඉපදින නිසා. ඉපදින්නේ ඇයි? ඉපදින්නේ ස්කන්ධයෙන් හටගන්න නිසා. ජාති ස්කන්ධයෙන් හටගන්නේ ඇයි? භවය නිසා. භවපච්චය ජාති. දැන් අපි කියන්නේ අනිත් පැත්තට.